බලන්න පළවෙනි ගානේ නොගෙනිය හැකි බර කිරීම සුමන කප්පයක් ගොනුතරාදීකින් එල්ලා රූපයේ පරිදි කප්පය හරහා යන සහැල්ලු අභිධර්ම තන්ත්‍රයක දෙකට වල ස්කන්ධ දෙකක් සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් අපි අහනවා දී ඇති ස්කන්ධ ත්වරණය වන කාලය තුළදී තුන්තරාගේ පාඩම්. දී ඇති ස්කන්ධ ත්වරණය වන කාලය තුළදී තුන්තරාගේ පාඩම්. බලන්න මෙතන මේ කිලෝග්‍රෑම් 12 ස්කන්ධය මත පහළට තියෙනවා නිව්ටන් 120. ඒ වගේම මෙතන කිලෝග්‍රෑම් 40 ස්කන්ධය මත තියෙනවා නිව්ටන් 41 බලය. ඒක ඔබට පැහැදිලි. මේ පැත්තට වැඩිය මේ පැත්තේ තියෙන බලය වැඩි නිසා මේ පද්ධතිය මේ පැත්තට චලිත වෙන්න පටන් ගන්නවා. බලන්න මේ පැත්ත පහළ යන ත්වරණය A නම් මේ පැත්ත ඉහළ යන ත්වරණය සිම්පල් A වෙනවා. ඒ හේතුව බලන්න මේ ස්කන්ධයත් එක්ක සම්බන්ධ මෙන්න මේ තන්තු දෙකවල පොතේ තත්පරයකට x දුරක් යනවා. මේ පැත්ත ස්කන්ධයත් එක්ක සම්බන්ධ මේ තන්තු කෙලවර තත්පරයකට x දුරක් යනවා. දැන් මෙන්න මේ විදිහට පොතේ මේ පැත්ත පහළ යන ප්‍රමාණය මේ පැත්ත ඉහළ යන ප්‍රමාණය සමාන වෙන්නේ මේ තන්තු අවිතන්‍ය වුණොත් විතරයි. ඒ කියන්නේ මේ තන්තු ඇදෙනවම මේ පැත්ත x දුරක් යනකොට මේ පැත්ත x දුරක් කියන්න අවශ්‍යයි. ඉතින් මුතේ සමාන විස්තරන නිශ්චලතාවයෙන් චලිත යන බලන්න ඒකේ කාලයක් තුළදී සමාන විස්ථාපන නෙමෙයි නම් වෙන්නේ අපිට පුතේ ත්වරණ සමානයි කියලා ගන්න බෑ. එහෙනම් මේක අවිතන්‍ය නිසා තමයි මේ දෙකවල ත්වරණ එක සැරේම සමානයි කියලා ගන්න ඕනේ. අපි ඊට පස්සේ බලමු පුතේ මේකේ ආතතිය හටගන්නේ කොහොමද කියලා. බලන්න පුතේ මෙන්න මේ නිව්ටන් 120 මත එහෙම නැත්නම් මේ කිලෝග්‍රෑම් 12 ස්කන්ධය මත ඉහළට තියෙනවා නිව්ටන්. ඉහළට තියෙනවා සිම්පල් T ආතති බල තන්තුව විසින් හිතන. ඊට අමතරව තන්තුව විසින් කප්පිය මත පහළට T මේ පැත්තේ T විතර ස්කන්ධය මත. ඒතර මෙතන තන්තුවේ නිපසාතති සමානයි. ඔව් සමානයි. මොකද සහැල්ලු අවිතන්‍ය තන්තුවක් දිගේ නම් හැමතිස්සෙම ආතතිය එකම තමයි. හරි. මෙන්න මේ ආතති සමාන නොවන අවස්ථාවක් වෙන්න පුළුවන් මේ කප්පියේ ඝර්ෂණ බලයක් තිබ්බලා. කප්පියේ ඝර්ෂණ බලයක් තිබ්බනම් තන්තු දෙපසාත් සමාන වෙන්නේ නැති වෙන්න පුළුවන්. හරි. නමුත් මේ ගානදී අපි සහැල්ලු කප්පියක් ඒ වගේම සහැල්ලු අවිතන්‍ය තන්තුවක් බලනවා. ඒ නිසා දෙපත ආතති සමානයි කියලා ගන්න පුළුවන්. දැන් මේ කප්පිය මත මහත්ම T දෙකයි කියන කප්පිය සම්තුලිත වෙන්න කප්පිය මත ඉහළ දෙකයි තියෙනවා. එතකොට දරුවෝ මේ තන්තුව මගින් තමයි මේ දෙකයි ඇති කරන්නේ. ඒකෝනේ न्यूटन तुमने नियम जानो मैं बात මේ තන්තු කොටස වලින් තමයි කප්පිය මත ඉහළට මේ දෙකයි බලය ඇති කරන්නේ. તો न्यूटन के තුන්වෙනි නියමයට අනුව කප්පිය මගින් මේ තන්තු කොටස මත පහළට දෙකයි ඇති කරන්නේ. එතකොට මේ දෙකයි තියාගත්ත බලය නිසා මේ තන්තු කොටස පහළට එන්න හදනවා. එතකොට දුන්තරාගේ කොක්ක විසින් න්‍යාමත ඉහළට දෙකයි ඇති කරනවා. න්‍යූටන්ගේ තුන්වෙනි නියමයට අනුව නැවත කොක්ක මත පහළට ඇති වෙනවා දෙකයි. එතකොට දරුවෝ අපි මේ වගේ බලසටහන අඳිනකොට අපි සැහැල්ලු අවිතන්‍ය තන්තුම් භාවිතා කරන්නේ අපි තන්තුව මත බලලකුණු කරන්නේ නැහැ කියලා. මෙතන තන්තුව මත බලලකුණු කරලා නැහැ. උදේ මෙන්න මේ ඔක්කොම තන්තු අපි හැමතිස්සෙම මෙතෙන්දී ලකුණු කරන්නේ තන්තු මගින් බාහිර ආධාරක මත ඇතිවෙන ආත්මික බල විතරයි. මේ තන්තුවකින් කප්පිය මත ඇති වෙන කීමේ මේ තන්තුවකින් ස්කන්ධය මත ඇති වෙන කීමේ ඒ විදිහට මේ තන්තුවකින් කප්පිය මත ඇති වෙන දෙකයි කියලා තියෙන්නේ. මේ තන්තුවකින් කප්පිය මත ඇති වෙන දුරුතරාදී කොක්ක මත ඇති වෙන ආකෘතිය මෙන්න දෙකයි. අපි කියුවා දුරුතරාදී පාඩාංගය වෙන්නේ සෑම මෙතනකදී මොකක්ද? සෑම මෙතන කොක්ක මත ඇති වෙන ආකෘතිය තමයි දුරුතරාදී පාඩාංගය වෙන්නේ. එතකොට W1 නම් මේ පාඩාංගය සමානව දෙකයි තියෙනවා. ඉතින් මෙතෙන්දී ආපහු අපි සැලකිලිමත් වෙන කරුණක් තියෙනවා පොතේ. මෙන්න මේ දෙකයි ආතතිය තමයි මේ දුරුතරාදී පාඩාංගයට සමාන රූපී වෙන්නේ. නමුත් මෙතෙන්දී අගය නිව්ටන් වලින් දීලා තිබුණා. ඒ කියන්නේ ආතති බලය කෙලින්ම දුරුතරාදී පාඩාංග විදිහට පෙන්නනවා. එහෙම නැත්නම් කිලෝග්‍රෑම් වලින් දුන්නොත් ඒකේ තේරුම වෙන්නේ ආතතිය ගුරුත්වජ ත්වරණය කරන අනුපාතය තමයි පොතේ මුලාවදී පාඨාංකයේ විදිහට පෙන්නලා තියෙන්නේ. right දැන් මෙතෙන්දී අපි බලමු පොතේ කිලෝග්‍රෑම් වලින් තමයි පාඨාංක දෙන්නේ. ඒ කියන්නේ මේ ආතතිය
ගුරුත්ව ත්වරණයට දාන අනුපාතය තමයි තුන්තරාදී පාඨාංශ විදිහට වෙන්නන්නේ. අපි බලමු දැන් අපි ඊ හොයාගත්තොත් අපිට g ගෙන් බෙදලා උත්තරය ගන්න පුළුවන්. ඉතින් ඊ හොයාගන්නකොට බලන්න කිලෝග්‍රෑම් 40 ස්කන්ධය. අතරේ ඒ පිට ඉහළට දැම්මොත් ඒ සමානයි ma ඉහළට තියෙනවා t පාරට 40 නියුටන් සමානයි ස්කන්ධය 4 kg වාරයක් තරමින්. ඊට පස්සේ අපිට පුළුවන් 12 kg ට පාරට දාන්න සමානයි පාරට වෙනවා පුතේ 120 නියුටන් ඍණ t සමානයි ස්කන්ධය 12 kg වාරයක්. දැන් දරුවෝ මේ සමීකරණ දෙක මම 1 2 කියලා අරගත්තා. මේක පළවෙනි සමීකරණය මේක දෙවෙනි සමීකරණය කියලා ගත්තා. 1 දාන දෙකේ බලන්න t පදේ කැටලා යනවා. වෙනවා 120 ඍණ 40 සමානයි 12 16යි බලන්න මෙතන 80යි 80 සමානයි 16යි සුළු a සමානයි 5යි මිශ්‍ර දෙකයි කියලා. මොනවද ත්වරණය 5යි මිශ්‍ර දෙකයි කියලා නමුත් අපෙන් අහන්නේ ත්වරණය නෙමෙයි. අපෙන් අහන්නේ පුතේ තුන්තරාදී පාඨාංගය. අපිට මෙයාගේ එකෙහි ආදේශය ආදේශයේ ඉන්නේ අපිට ලියන්න පුළුවන් මේ විදිහට t ඍණ 40 නියුටන් සමානයි 4 වාරයක් බලන්න සුළු කර 4 20යි 60යි t සමානයි 60 නියුටන් කියලා. ඒ කියන්නේ 2යි t සමානයි 120 නියුටන් එනදරුනේ 2යි t දෙදීම g අපිට ගන්න පුළුවන් 12යි කිලෝග්‍රෑම්. එහෙනම් දෙක උත්තරයට පස්වෙනි උත්තරය ගන්න පුළුවන් නිවැරදි උත්තරය විදියට. උදේ දෙවෙනි ගාන කියනවා පින්තාරුකරුවේ ඔහු සිටින කුටිය සමග බාහ්‍ය මිශ්‍රණය ත්වරණය නිහඬට ගමන් කරනවලු. මෙතෙන්දී පින්තාරුකරුවේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 100යි කියලා තියෙනවා. කුටියේ ස්කන්ධ කිලෝග්‍රෑම් 50යි කියලා. උදේ පින්තාරුකරුවේ ස්කන්ධ කිලෝග්‍රෑම් 100යි කියන්නේ යාමක ක්‍රියාත්මක වන පහළට කිලෝග්‍රෑම් 100යි කියන්නේ නියුටන් දාන. කුටියේ ස්කන්ධ කිලෝග්‍රෑම් 50යි යාමක පහළට ක්‍රියාත්මක වන නියුටන් 500යි බලය. අපිට ඔය දෙක කෙලින්ම ලකුණු ගන්න ඕනේ. දැන් උතනින් එහාට දැන් මේ ගානේ අහන්න පුතේ කුටිය සමග පහයි මිශ්‍රිත විතරනේ ඉහළට යන්න පින්තාරුකරු යොදන්න ඕන බලය මොකක්ද කියලා. පින්තාරුකරු යොදන්න ඕන බලය මොකක්ද කියලා යන්න. එතෙන්දී පුතේ පින්තාරුකරු කොහොමද බලයක් හදන්නේ? පින්තාරුකරු මොකක්ද මෙතන කරන්නේ? පින්තාරුකරු පුතේ මේ තන්තුව අදිනවා. කියන්නේ පින්තාරුකරු මේ තන්තුව වල පහළට බලයක් එනවා. එතකොට මොකද වෙන්නේ? එයා පහළට නම් බලය යොදන්නේ නිව්ටන්ගේ තුන්වෙනි නියමය අනුව පුතේ එයාම ඉහළට බලය ඇති වෙනවා. මෙන්න මේ විදිහට බල හදාගෙන පුතේ මෙයා ඉහළට යනවා. එයා සහ මේ කුටියේ. මොකද තන්තුව මත බලයක් එනවා. තන්තුව මගින් නැවත කුටියේ මත බලයක් ඇති වෙනවා. අපි මේ ඇතුලේ සියලු බල ටික පුතේ පැහැදිලිව සාකච්ඡා කරමු. ඒකට දරුවන්ට මේ වගේ ගැටලුවක් ඉතා පහසුවෙන් අදා ගන්න පුළුවන්. පුතේ මෙතෙන්දී පින්තාරුකරු තන්තුව පහළට අදිනවා. බලන්න ඉතින් බලහට ගන්න මේ තන්තුව තියෙනවා පුතේ මෙහෙම. තන්තුව මෙහෙම තියෙනකොට මේ තන්තුවේ කියලා බලන්න දැන් මේ පින්තාරුකරු තන්තුව කියලා අල්ලගෙන ඉන්නේ. මම මෙතනින් පොඩ්ඩක් තන්තුව කැඩුව බල ලකුණු කරන්නේ පැහැදිලිව කරගන්න ඕන නිසා. පුතේ දැන් මෙයා තන්තුව පාරට මෙහෙම අදිනවා. ඒ කියන්නේ මෙයා විසින් පින්තාරුකරු විසින් තන්තුව මත පුතේ බලයක් ඇති කරනවා පහළ දෙලක කී කියලා නේද? पण මෙවුනගේ තුන්වෙනි නියමයට අනුව එහා සමාන ප්‍රතික්‍රියාවක් පින්තාරුකරුගේ අතමත ඉහළට කරනවා. දැන් දරුවෝ මෙන්න මේ විදිහට අපි මේක ඇති වෙන සියලු බල ලකුණු කරගන්නවා. ඒකෝට මේ දානකට හරිම ලේසියෙන් හදන්න පුළුවන්. ඇත්තටම MCQ වල මෙච්චර උත්සාහ කරන්න අවශ්‍ය නැහැ අපිට. නමුත් මේ කරුණෝම අවබෝධ කරගත යුතුයි. අවබෝධ කර ගැනීම තුල පුතේ ඉතාමත් ඉක්මනින් මම මේ හදන්න කෙටි ක්‍රමයක් කියලා දෙන්න. නමුත් ඒ කෙටි ක්‍රමෙන් හදන්න අපිට මේ සිද්ධාන්ත සියල්ල අවබෝධ කරගන්න ඕනේ.
තමන් බලන්න මම මෙතන මේ කරන්න අන්තසාරන්තුව අතමතකේ එනම් බලයෙන් වෙන්නේ ඉහළට තන්දුව මත බලයෙන් පහළට මෙන්න මේ බලය තමයි පුතේ අපි හොයන්න ඕන මේ පින්තාර වල තන්දුව පහළට ඇද්දා ටී අනිවාර්යෙන් මෙතන මේ කරන පින්තාර කරනද ඉහළට පියන දැන් පුතේ මෙන්න මේ ටී බලය නිසා මේ තන්තු කොටස පහළට එන්න හදනවා එතකොට කප්පිය මත තියෙන තන්තු කොටස විසින් මේ තන්තු කොටස මත ඉහළට ටී ඒ වගේම නැවත නියුටන්ගේ තුන්වෙනි නියමයෙන් කප්පි කොටස මත තියෙන තන්තු කොටස මත පහළට එනවා. උදේ මේක කරලා තියෙන විදිහටමයි මේ තන්තු කොටස මත කප්පිය මත පහළටදී කප්පිය මත තිබෙන තන්තු කොටස මගේ තන්තු කොටස මේ තන්තු කොටස මත ඉහළට. එතන මේ තන්තු කොටස ඉහළට යන්න හදන්නේ. එතකොට පුතේ මේ තන්තු කොටස ඉහළට යන්න හදනකොට මේ කුටීරය විසින් මේ තන්තු කොටස මත පහළට දී ඇති කරනවා නියුටන්ගේ තුන්වෙනි නියමයෙන් ගන්නවා. කුටීරය මත ඉහළට දී ඇති වෙනවා. කුටීරය මත තුන්වෙනි නියමයෙන් ගන්නවා ඉහළට දී ඇති වෙනවා. දැන් අපි කිව්ව කලින් ගන්න දේ පුතේ මෙන්න මේ තන්තුව මත බලාපොරොත්තු කිරීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ කියලා. ඔබ ඇත්තටම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. අන්තර දරුවට පැහැදිලි වෙන්නේ නැහැ මම මේ ඉක්මනට තන්තුව මත බලාපොරොත්තු කරලා පෙන්නුවේ. මොකද ඒක කොටසක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් පුතේ මීට අමතරව මෙන්න මේ මිනිස්සයා මේ තලය මත හිටගෙන ඉන්නකොට මේ මිනිස්සයා සහ තලය අතර ප්‍රතික්‍රියාවක් ඇති වෙනකොට පුතේ මම ඒක ලකුණු කරගන්න මිනිස්සයා සහ තලය වෙන් කරලා දෙන්න. දැන් බලන්න මිනිස්සයා විසින් මේ තලය දෙරකනවා කියලා සලකමු කැපිටල් R බලයෙන් නියුටන්ගේ තුන්වෙනි නියමය ඒහා සමාන දිශාවෙන් මෙතු විරුද්ධ බලයක් මිනිස්සයා මත ඉඳලා තියෙනවා. හරි. දැන් පුතේ අපිට පුළුවන් මේ මනුස්සර සමීකරණය ගන්න x සමාන m දාන්න මනුස්සයාගේ 5යි මිශ්‍රිත කරන්නේ කුටීරයට ඉහළ සමාන m දාන්න පුළුවන් කුටීරයට 5යි මිශ්‍රිත කරන්නේ. උදේ මනුස්සයට x සමාන m යෙදුවොත් t සහ r නදන්නාම දෙකයි කුටීරයට x සමාන m යෙදුවොත් t සහ r නදන්නාම දෙකයි සමීකරණ දෙකයි සුළු කරලා උත්තරය ගන්න පුළුවන්. නමුත් මේකටම එහෙම නොවන අපිට එතනින් එහාට හිතුවොත් මේ විදිහට හදන්න පුළුවන් බලන්න. උදේ ඇත්තටම අපෙන් අහන්නේ පින්තාරුකරු විසින් යෙදිය යුතු බලය වන්නේ කියලා. කියන්නේ පින්තාරුකරු විසින් බලය යොදනකොට මෙතෙන් තන්තු අධිනමනය කරන වැඩ. පින්තාරුකරු විසින් යෙදිය යුතු බලය වන්නේ පුතේ T. එහෙනම් මෙන්න T බලය එනවා නම් හරි. අපි හොයන්න ඕන බලයද මේ T බලය. ඒතර R ඇත්තටම අවශ්‍ය නැහැ. ඉතින් R අවශ්‍ය නැත්නම් පුතේ R වෙන සමීකරණ ගොඩනගාගන්න. ආපහු R කැපිලා යන සුළු කරලා ගොඩක් මහන්සි වෙන්න ඕනේ. එහෙම කරන්නේ නැත්නම් මෙන්න මෙහෙම කරන්න ඕන. බලන්න. පද්ධතිය සලකනවා පුතේ මම කුටීරය සහ මිනිසා. පද්ධතිය කියලා සලකනවා මම කුටීරය සහ මිනිසා. කුටීරය සහ මිනිසා පද්ධතිය කියලා සලකුවොත් පුතේ R ක්‍රියාව ප්‍රතික්‍රියාව. අපි එදත් කතා කරා සලකනු ලබන පද්ධතියක් තුළ පුතේ ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි දෙකම තියෙනවා නම් ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි දෙකම තියෙනවා නම් සලකනු ලබන පද්ධතියක් තුළ අපි කිව්වොත් ඒවා පද්ධතියේ අභ්‍යන්තර බල ඒ වගේ මේ අභ්‍යන්තර බල වලින් පද්ධතියට බලපෑමක් වෙන්නේ නැහැ කියලා අපි එදා කතා කරා. එහෙනම් පුතේ පද්ධතිය සලකුවොත් අපිට වාසි R බලය කැපිලා යනවා. ඒ වගේම R කියන එකක් අවශ්‍ය නැහැ මේ වෙලාවට. අපි හොයන්න ඕනේ එහෙනම් ඉතිසරෙම කියවන්න පුළුවන් පුතේ පද්ධතියට හැබැයි මෙතන පද්ධතිය කියලා මම අදහස් කරන්නේ මොකද්ද කියලා කියන්නම්. පද්ධතියට මම අදහස් කරන්නේ කුටීරය ධන මිනිසා ඉහළට දාන පුතේ x සමාන m x සමාන m දැන් ඉහළට තියෙනවා පුතේ පද්ධතිය තුල ඉහළට බල තියෙනවා t දෙකයි තියෙනවා. පහළට තියෙනවා පුතේ 500 නිව්ටන් 1000 නිව්ටන් කියන්නේ 1500 නිව්ටන් පහළට ස්කන්ධය තියෙනවා පුතේ මිනිසාගේ ස්කන්ධ කිලෝග්‍රෑම් 100යි කුටීරයේ ස්කන්ධය 50යි ත්වරණය a ත්වරණයගේ අපි දන්නවනේ ත්වරණය එනම් පුතේ 100යි 50යි 150යි 150යි 5 850යි එතන 2යි ඍණ 1500 2යි සමානයි 1500 මේ අතරින් පුතේ 2250යි දෙකෙන් බෙදුවොත් පුතේ t සමානයි 1125යි මේ right හරිද එහෙනම් t සමාන 1125 නිව්ටන් කියලා අපේ උත්තරය. ඒ කියන්නේ මේ නිසා විසින් පුතේ අන්තුව නිව්ටන් 1125 ආපතියකින් හදනවා. නිව්ටන් 1125 ආපතියකින් හදනවා.
නිසා විසින් තන්තුවට දෙන නිව්ටන් 1125ක බලය. ඇද්දනම් පුතේ මිනිසාට සහ මෙන්න මේ කුටීරයේ සහිත පද්ධතියට පහයින් මිශ්‍රණ දෙක තරණේ ඉහළට යන්න පුළුවන්. රයිට්. පුතාලා වීඩියෝ එක මගදී නවත්තලා පුතේ මේ ග්‍රාෆ් එක හදාගෙන යන්න වීඩියෝ එක ඉස්සරහට කරගෙන යන්න. රයිට්. පුතේ අපි ආවු තුන්වෙනි ගැටලුවට. හරි බලමු දැන් තුන්වෙනි ගැටලුවේ කියනවා මේ වගේ රෝස් සටහන් දීලා තියෙනවා අපෙන් අහනවා සියලුම පෘෂ්ඨ සුබට නම් සියලුම පෘෂ්ඨ සුබට නම් මේ පෘෂ්ඨ සුබටයි කරගන්න තියෙන්නේ සියලුම පෘෂ්ඨ සුබට නම් කප්පි සැහැල්ලු නම් පද්ධති නිදහසේ බුදුව හැරිය විට බීතරාදී පාඨාංකය හා කැපිටල් A තරාදී බීතරාදී පාඨාංකය කැපිටල් A තරාදී පාඨාංකය මෙන් කියලා අපි අහකට මේ ගාන වල ගැටලුවක් තියෙනවා ගාන කියන්නේ තරාදී සැහැල්ලුද කියලා. ඉතින් ඒ නිසා මේ ගාන හදනකොට මුලින්ම අපි තරාදී සැහැල්ලුයි කියලා උපකල්පනය කරනවා. හරි ඒක හදන්න දෙයක් නෑ. ඒ නිසා තරාදී සැහැල්ලුයි තරාදී සැහැල්ලුයි සර්. හරි මොන බලන්න ඊට පස්සේ මෙතන 3යි විස්තර කරලා මේ කියන්නේ පහළට 3යි mg බලයක් ක්‍රියාත්මක වෙනවා. මෙතන m ස්කන්ධය තියෙනවා යා මත පහළට උදේ mg බලයක් ක්‍රියාත්මක වෙනවා. හරි ඊට පස්සේ බලන්න. උදේ මේ 3යි ස්කන්ධය මත 3යි mg බලය ක්‍රියාත්මක වෙනකොට 3යි mg බලය නිසා මේ ස්කන්ධය පහළට යනවා. එතකොට මේ තන්තුව මගින් වස්තුව මත ඉහළට යනවා t බලය. तो न्यूटन के तुलना में मेरा हुआ मैं तंतु मत बाले क्या करना एक आप लागू करना तो मैं तंतु बाहर आना है तो मुझे तंतु अभी दुरुतरा के कोख मत चले ना बाहर होती बाले एक आप लागू करना तो न्यूटन के तुलना में मेरा मैं तंतु मत इधर करके बाले आप लागू करने dan मुझे आप कथा करा खाली नो दुरुतरा दिए को कोख मत चले ना आप तो ये तो मैं मुझे दुरुतरा दिए पाठ आते हुए तेरा मेरी तब मैं तेरा पाठ आते हुए dan දුරුතරාදී සැහැල්ලුයි කියලා සැලකුවා. මේ බලන්න. දුරුතරාදී සැහැල්ලුයි. දුරුතරාදී මතකද දැනට තියෙන්නේ. පහළ ඊවරෙන් දුරුතරාදී සැහැල්ලුයි නම් පුතේ දුරුතරාදී මත ඉහළට තියෙන බලය T1 වෙන්න ඕන. හැබැයි දුරුතරාදී මත බැරිලා හැම දුරුතරාදී බාරක් තිබුණා. ඒතකොට දුරුතරාදී බාර අපි m0g කියලා ලකුණු ඉහළට තියෙන බලය t නෙමෙයි t ධන m0g වෙනවා. ඉතින් නමුත් මේ ගානේ දුරුතරාදී සැහැල්ලුයි කියන නිසා m0 ස්කන්ධයක් නැහැ. ඒ කියන්නේ මුතේ කොක්කම පහළට t නම් තියෙන මුදුව මත ඉහළට තියෙන්නේ t මයි. එහෙනම් මෙතන ඉහළට t. ඒතකොට මේ තන්තුව වගේ මේ කප්පිය මත පහළට t මේ කප්පිය මේ කප්පිය මත තන්තුව වගේ මේ පැත්තට t මේ තන්තුව වගේ මේ කප්පිය මත මේ පැත්තට. right. මේක පොඩ්ඩක් බලන්න. දැන් පුතේ දැන් ඔයාලට තේරෙනවා මේ ස්කන්ධ පහළට යනකොට මේ දුරුතරාදී තියෙන මේ තන්තු කොටස පහළට යනවා. එතකොට මේ තන්තුව මෙහාට. මේ තන්තුව මෙහාට යනකොට මේ කප්පිය මෙහාට. මේ කප්පිය මෙහාට එනකොට තන්තුවේ මේ කෙලවර අචලයි. තන්තුවේ මේ කෙලවර අචලයි කියන්නේ මේ කප්පිය මෙහාට යනකොට පුතේ මේ කෙලවර අචලයි නම් බලන්න මෙහෙම කප්පිය මේ හරියට විතර ආවා. උදේ එතකොට මේ දිග තන්තු මෙතන නම් මෙතන දිගට සමාන තන්තු කොටසක් එතන එහෙම මිතුරු. ඒතර මේ කොටසට අලුතෙන් තන්තු එකතු වෙන්න ඕන. මෙතන නම් මෙතන තන්තු තියෙනවා මේ දිගට තියෙනවා. එහෙනම් මෙන්න මේ දිගට හරියට තන්තු කොටසක් මෙහෙන් මෙහාට එන්න ඕන. ඒ කියන්නේ මේ ස්කන්ධ මෙහාට එන්න ඕන. මේ කප්පිය මෙහාට යනකොට පුතේ මේ ස්කන්ධය මෙහාට එන්න පටන් ගන්නවා. මේ ස්කන්ධය ඇවිල්ලා මෙන්න මෙතන ගැටෙනකම් මේ ස්කන්ධය මේ පැත්තට එන්න පුළුවන්. දැන් බලමු ඒක ඇතුළේ නාටකය. කප්පිය මෙහාට යනවා. අපි හිතමු මෙතන තන්තුව වගේ මේ ආකාරයක මේ පැත්තට t dash වෙනවා කියලා. න්‍යූටන්ගේ තුන්වෙනි නියම නම. මෙතන t dash තන්තුවේ මෙතන කප්පිය මත t dash තන්තුවේ දුරුතරාදී කොටස මත t dash මුදුව මත තන්තුව මගින් t dash තන්තුව මගින්
වස්තුව මත P dash. දැන් මේ සෑම තැනකම බල ලකුණු කරේ තන්තු මගින් දෙපස ආධාරක මත ඇති වෙන බල විතරයි තන්තු වල බල ලකුණු කරේ නැහැ. හරි. ඊට කලින් කරනවලදී ඒක ලකුණු කරලා වෙනවා. අපි ගිය සතියේත් ඒක දිගින් දිගටම ලකුණු කරා. දැන් මේ ගන්න වගේ මම හිතේ තන්තු වල ඇති වෙන ආකෘති ලකුණු කරලා නැහැ. මොකද හේතුව මෙතන අපි ගොඩක් ලකුණු කරන්න වෙනවා. ඒ නිසා මේ ගානදී අපි ලකුණු කරේ තන්තු මගින් දෙපස ආධාරක මත ඇති වෙන බල විතරයි. ඉතින් මම කිව්වා තන්තු වල බල ලකුණු කරන වෙලාවෙදී කිව්වා එහෙම බල ලකුණු කරන එකෙන් අපිට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මොකද තන්තු සැහැල්ලුයි නම් උදේ ඒවට අපිට සමීකරණය ගන්න බෑ. ඒ නිසා තන්තු මගින් දෙපස ආධාරක මත ඇති වෙන බල ලකුණු කර ගැනීම ප්‍රමාණවත් අපිට ගැටලු විසඳීමේදී. දැන් උදේ මෙතන තුන්තරාගේ කොටමත් ඇති වෙන ආකෘතිය P dash. එහෙනම් මෙතන තුන්තරාගේ පාඩාංක වෙන්නේ P dash. මෙතන P තමයි පාඩාංක වෙන්නේ, මෙතන පාඩාංක වෙන්නේ T dash. දැන් අපි බලමු ඔන්න ඔය දෙක අතර සම්බන්ධතාවය. උදේ මෙන්න මේ මැද තියෙන කප්පිය ගන්න. මේ කප්පිය මත මේ පැත්තට තියෙනවා උදේ T බලයක්. මේ පැත්තට තියෙනවා P dash. දැන් බලන්න මේ කප්පිය සැහැල්ලුයි. මේ පැත්තට තියෙනවා අර පැත්තට P dash දෙකක් තියෙනවා. ඉතින් අපි කියනවා සැහැල්ලුයි නම් ඒ කියන්නේ ස්කන්ධය සැලකිය යුතු තරම් නැතිනම් අපි කොහොමද එයා මත අසමතුලිත බල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි සෑම විටම එයා මත තියෙන බල සමානයි කියලා ගන්න. මොකද අසමතුලිත බලයක් ක්‍රියාත්මක වුණොත් F සමානයි m දාන්න ගියාම ගැටලුවක් වෙනවා ස්කන්ධයක් නැති වුණොත්. අන්න ඒ නිසා මේකේ සැහැල්ලු ස්කන්ධය සැහැල්ලු කෙනෙක් නිසා කප්පිය සැහැල්ලු නිසා දෙපසට බල සමාන කරන්න ඕනේ. එහෙනම් මේ පැත්තට තියෙනවා T මේ පැත්තට තියෙනවා 2T dash. right. ඉතින් එතකොට මෙතන දුරතරාගේ පාඩාංකය T dash මෙතන පාඩාංකය අපිට කියනවා 2T කියලා. එහෙනම් බලන්න ඒ තරාගියේ පෙන්වන පාඩාංකය මෙන් දෙගුණයක් B තරාගියේ පෙන්වන්න ඕනේ නේද? ඒ තරාගියේ පෙන්වන පාඩාංකය මෙන් දෙගුණයක් බලන්න අපිට තියෙනවා B තරාගියේ පාඩාංකය ඒ තරාගියේ පාඩාංකය මෙන් ඉක්මනට දෙගුණයකින්. එතකොට අපිට මේකේ දෙක කියන උත්තරේ හොයාගන්න පුළුවන්. දෙක කියන උත්තරේ තෝරගන්න පුළුවන්. ඊට පස්සේ මොකද? තරාගිය සෑහලුයි කියලා දීලා තිබ්බේ නැති නිසා. කවුරු හරි දරුවෙක් මෙන්න මේක හේතු කොටගෙන මේ ගානේ හතරවෙනි උත්තරේ තෝරගෙන කියන්න පුළුවන්. ඒ නිසා මම හතරවෙනි උත්තරේ දාන්න දුන්නා. මොකද ගානේ කප්පි සැහැල්ලුයි කියලා නැති නිසා ඒක දරුවෙකුට කියන්න පුළුවන්. ගානේ කප්පි සැහැල්ලුයි කියලා දීලා නැති නිසා පුතේ දරුවෙකුට කියන්න පුළුවන්. නිශ්චිතව කිව නොහැකි කියන උත්තරේ. මොකද කප්පි දෙකේ ස්කන්ධ දෙකක් වුණොත් මේක තව ඊට වැඩිය වෙනස් වෙනවා සහ ගාන මෙහෙම හදන්න ඊට වැඩි ටිකක් අමාරු වෙනවා. right. හරි. අපි යමු පුතේ ඊළඟ ගානට වීඩියෝ එක නවත්තලා පුතාලා ගාන හදා ගන්න. හරි. පුතේ බලන්න හතරවෙනි ගාන රූප සටහන දැකලා පස්සෙන් ගාන ටිකක් මේ ගොඩක් අමාරුයි වගේ තුන. නමුත් පුතේ මේ ගාන හරි ලේසි. හරි. මේක හිමින්සලේ පුතේ මේ ගාන ගොඩක් ලේසි. හරි. ඔන්න බලන්න. දැන් මේ කියනවා A සහ B ස්කන්ධ දෙක මේ වගේ කප්ප පද්ධතියක සම්බන්ධ කරලා තියෙනවා. පද්ධතිය නිදහසේ අත්හල විට පිළිවෙලින් එහා B ස්කන්ධ වල ත්වරණයයි අපි අහන්නේ. පුතේ A ස්කන්ධ දෙනවා කිලෝග්‍රෑම් 20ක්. A වල ස්කන්ධ දෙනවා කිලෝග්‍රෑම් 20ක්. B වල ස්කන්ධ දෙනවා 2 කිලෝග්‍රෑම් 80ක්. right. එතකොට දරුවන්ට තේරෙනවා මෙතෙන්ට වැඩි මෙතන ස්කන්ධ වැඩි. ඒ කියන්නේ මෙතෙන්ට වැඩි මෙතන බර වැඩි. මේ පැත්ත මුලින් පහළ යනවා කියලා සැලකුවාට වරදක් නැහැ. හරි. අපි ඉස්සෙල්ලා අපි මේ විදිහට හිතලා තර්ක කරගෙන යමු. මෙන්න බලන්න. කිලෝග්‍රෑම් 80යි කියන්නේ මොකද? මෙයාම පහළට දෙනවා නිව්ටන් 900. මෙතන කිලෝග්‍රෑම් 20යි කියන්නේ මෙයාම පහළට දෙනවා නිව්ටන් 200යි. දැන් ඔන්න බලන්න. පුතේ අපි එදත් මේ වගේ කප්පි කිහිපයක් තියෙන ගණන්වලදී අපි කරපු දේ මොකද්ද? අපි කරේ පුතේ වස්තුන්ගේ සාපේක්ෂ විස්ථාපන බලලා ඒ සුරින් ත්වරණය පිළිබඳ අදහසක් ගැනීම. මෙතෙන්ද පුතේ පද්ධතිය නිශ්චලතාවයෙන් අත්හරින නිසා
සිදුවන විස්ථාපනය සහ ත්වරණය සමානුපාතිකයි කියලා අපිට ගන්න පුළුවන්. අපි ගිය සතියේ මේවයි ගණන් කිහිපයක්ම හදුවා. හරි. ඉතින් මෙතෙන්දී පොඩි වෙනසකට තියෙන්නේ මොකද? මෙතෙන්දී කප්පි දෙකක් තියෙනවා. ඒ කප්පියකට සම්බන්ධ කරන තවත් කප්පියක් තියෙනවා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් චලිතය සංකීර්ණයි කියලා දරුවෙකුට හිතෙන්න පුළුවන්. හරි. මෙන්න බලන්න මේ පැත්තේ කප්පිය. ඒක සම්බන්ධ මෙන්න මේ කිලෝග්‍රෑම් මාසුක ස්කන්ධයක පුතේ මෙයා පහළ යනවා. හරි. මෙයා පහළ යනවා නම් පුතේ මේ කප්පිය පහළ යනවා. මේ කප්පිය පහළ යනවා නම් එතකොට මෙන්න මේ තන්ත්‍රයේ දිග වෙනස් වෙන බෑනේ. දැන් මේ කප්පිය මේ හරියට ආවොත් මෙන්න මෙතනින් මේ පැත්තට මෙතනින් මේ පැත්තට මේ කප්පිය පහළට ආවොත් මෙතනින් මේ පැත්තට තියෙන මෙන්න මේ තන්ත්‍ර කොටස දිග වැඩි වෙනවා. තන්ත්‍ර කොටස මෙහෙම මෙතනින් නම් මෙතනම තියෙන්න බෑ. ඒ කියන්නේ මෙන්න මේ දිග කොටස තන්ත්‍ර ප්‍රමාණයක් මේ පැත්තට එනවා. එහෙම එන්න මේ කප්පිය මොකද්ද වෙන්න ඕන? යම් ප්‍රමාණයක් ඉහළට යනවා. එතකොට මෙතනින් අඩු වෙන තන්ත්‍ර ප්‍රමාණය මෙතනින් අඩු වෙන දිගටි අඩු වීමක් සිදු වෙන තන්ත්‍ර ප්‍රමාණය මේ පැත්තේ දිගට එකතු වෙන්න ඕන. එතකොට පුතේ අපිට සරලව සිදු වෙන දේ තේරුම් ගන්න පුළුවන්. මෙන්න බලන්න. මම මුලින්ම හිතනවා පුතේ මෙන්න මේ ස්කන්ධය x තුරක් පහළට යනවා කියලා. මේ ස්කන්ධය x තුරක් පහළට යනවා කියලා. පුතේ ස්කන්ධය x තුරක් පහළට යනකොට මෙන්න මේ කප්පිය x තුරක් පහළට එනවා. මේ කප්පිය x තුරක් පහළට එනකොට මේ ස්කන්ධය x තුරක් පහළට යනකොට සහැල්ලුව විතර තන්තුවක් තියෙන්නේ. තන්තුවේ මේ කෙලවර x තුරක් පහළට යනවා. ඒ කියන්නේ තන්තු සම්බන්ධ කරලා දෙන මේ කප්පියේ කේන්ද්‍රය x තුරක් පහළට එනවා. right x තුරක් පහළට මේ කප්පිය ආවට පස්සේ කප්පිය නව වෙනිනවා. මම මේ විදිහට අර්ථ කරනවා. දැන් දරුවෝ මේ තන්තු කොටස මේ විදිහට තියෙනවා. තන්තු කොටස් වශයෙන් වෙන් කරගෙන බලමු. ඒකට මේක හිතන්න ලේසියි. මේ දිගට තන්තු කොටස මේ විදිහටම තියෙනවා. මේ වෙලාවේ කප්පිය වටේ මෙතන ඉඳන් මෙතෙන්ට phi r දිගදී කප්පිය r නම් phi r දිගදී තන්තු කොටසක් තියෙනවා. ඒ හා සමාන කොටසක් මේ අවස්ථාවේදී තියෙනවා. ඒ හා සමාන කොටසක් පුතේ මේ අවස්ථාවේදී තියෙනවා. නමුත් මේ x දුර පහළට එන නිසා මෙන්න මෙතන නම් මෙතෙන්ට සහ මෙතන නම් මෙතෙන්ට අන්තිම xx වගේ තන්තු කොටස් දෙකක් එකතු වෙලා තියෙනවා. ඒතර මේ තන්තු කොටස් දෙක පුතේ මේ පැත්තේ කප්පි මේ කප්පිය මේ පැත්තේ තියෙන තන්තු කොටස ඉක්මනට මේ පැත්තට යන්නේ. එහෙම යන්න නම් පුතේ මොකද වෙනවද? මේ කප්පිය ඉහළට යනවා. මේ කප්පිය ඉහළට ගියොත් තමයි තන්තුවේ කොටසකට මේ පැත්තට යෑමට හැකියාවක් ලැබෙන්නේ. මොකද මේ තන්තුව ලිහිල් වෙන්නේ. මේ තත්ත්ව ලිහිල් වුණොත් පුතේ මේ පැත්තට යන්න පුළුවන් වෙන්නේ. මෙයා ඉහළට ගිරිච්චොත් මේ තත්ත්වයේ කොටසට මේ පැත්තට යන්න පුළුවන්. දැන් දරුවෝ මේ කප්පිය x දුරක් පහළට යනකොට කප්පිය දෙපසින් x තන්තු කොටස් දෙකක් පහළට යනවා. මේ දිග මේ විදිහට තියෙනවා කියලා අක්ෂරකුව කප්පිය වටේ මෙන්න මේ තියෙන කප්පිය වටේ තියෙන ප්‍රමාණයක් කවුරුට phi r නේ කප්පිය පරිමිතිය මෙතන ඉඳන් මෙතන phi r ඒ වගේ තන්තු කොටසක් තාම තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ දිගට සමාන කොටසක් තාම තියෙනවා. මෙන්න මේ කොටස සහ මේ කොටස තමයි වැඩි වෙන්නේ. ඒ කියන්නේ x දෙකක් x තන්තු කොටස මෙන්න මේ පැත්තෙන් ඉඳලා අර පැත්තට ගිහිල්ලා තියෙනවා. දැන් කොහොම යන්න නම් මේ කප්පිය ඉහළට යනවා. ඔන්න බලන්නකෝ මේ කප්පිය ඉහළට ගියාම මේ කප්පිය නම වීම මම මේ විදිහට අඳින්නම්. right මෙන්න පුතේ මේ කප්පිය නම වීම දැන් කප්පිය තියෙන්නේ උඩ. දැන් අපි නිකන් හිතමු මේ කප්පිය x දුරක් පහළට ගියාම x තන්තු කොටස් දෙකකින් මේ පැත්තට තන්තු මෙන්න මේ කප්පිය මේ පැත්තට යන තන්තුවේ දිග වැඩි වුණා. මේ කප්පියක් පුතේ x දුරක් ඉහළට ගියොත් නේද x තන්තු කොටස් දෙකක් මෙන්න මේ තන්තු කොටස් දෙක x තන්තු කොටස් දෙකක් මේ පැත්තේ නම් මේ පැත්තට යන්න නිදහස් වෙන්නේ. ඒ කියන්නේ දරුවනේ මේ කප්පිය දැන් මෙතන මෙතෙන්ට යනකොට මේ කප්පිය වටේ එදින තියෙන මෙන්න මේ phi r කියන තන්තු කොටස තාම තියෙන මේ විදිහට මේ විදිහට සමාන දිගක් තාම තියෙනවා. මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට x දිගට තන්තු කොටසක් සහ මෙතන ඉඳන් මෙතෙන්ට x දිගට තන්තු කොටසක් නිදහස් වෙලා තියෙන එහා පැත්තට යනවා. ඉතින් මේ x දිගට තන්තු කොටස් දෙක හේතු කොටගෙන තමයි මේ පැත්තේ කප්පිය x දුරක් පහළට ගිහිල්ලා තියෙන්නේ. right පුතේ ඕක
මේ කප්පිය x දුරක් ඉහළට ආවද? එතකොට මෙහා x දුරක් ඉහළට යනකොට පුතේ මෙන්න මේ තන්තුවක් x දුරක් ඉහළට එනවා. දැන් මේ තන්තුව x දුරක් ඉහළට යනකොට දන්නවද තේරෙනවා මෙහා x දුරක් ඉහළට එනකොට මේ කප්පියත් ඉහළට එනවා කියලා. හරි. දැන් මෙන්න මේ කප්පිය ඉහළට ආපු නව පිටුම මම මේ හරියට දාගෙන අඳින්නම්. මෙන්න මේ පහළ තියෙන කප්පිය දැන් ඉතින් ඉන්නේ යාගේ නව පිටුම. පුතේ මේ කප්පියට සම්බන්ධ වෙන්න මේ තන්තුවේ කෙලවර ඉහළ ගියේ x ප්‍රමාණය. තන්තුවේ ඉහළ ගියේ x ප්‍රමාණයයි තන්තුවේ එක් කෙලවරකින් විතරයි මේ දිග වැඩි වීම සිදු වෙන්නේ. ඉහළ යන්නේ x ප්‍රමාණයකින්. ඒතකොට කප්පිය උඩට ඉස්සෙන්න ඕන. දැන් බලමු මේ තන්තු කොටස් වල දිගවල් සමාන කරලා කොච්චර ප්‍රමාණයක් මෙහා ඉහළට ගිහින්ද කියලා. මේ ඉහළ ගිය ප්‍රමාණයට y කියලා දෙනවා. බලන්න මෙතන ඉඳන් මෙතනට ϕr කොටසක් තියෙනවා. ඒ කොටස තාම මේ විදිහටමයි. මෙන්න මේ පැත්තේ මෙච්චර ප්‍රමාණයක් මේ පැත්තේ මෙච්චර ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. y විදිහට තන්තු කොටස් දෙකක්. මේ කොටස් දෙකේ දිගට සමාන ප්‍රමාණයක් තමයි පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට මේ තන්තුව වැඩි වෙනවා. මොකද දැන් අලුත් තන්තුවේ පේන්නේ. දැන් තන්තුවේ නව පේනම කියන්නේ මෙහෙම මෙතනින් ගිහිල්ලා මෙතෙන්. එතකොට දරුවෝ මේ දිගට සමාන කොටසක් තාම මෙතන තියෙනවනේ. එහෙනම් මෙන්න මේ කොටස සහ මේ කොටස තමයි එහා පැත්තට නිදහස් වෙලා තියෙන්නේ. එහෙනම් මේ කොටසේ දිගට වැහදියාගෙන තමයි මෙතනට මෙතෙන්ට දිග වැඩි වීම සිද්ධ වෙන්නේ. ඒ නිසා මට කියන්න පුළුවන් y වගේ දෙකක් x ට සමානයි කියලා. y වගේ දෙකක් x ට සමානයි. එහෙනම් අපිට කියන්න පුළුවන් y සමානයි x බෙදීම දෙක කියලා. ඒ කියන්නේ පුතේ y සමාන x බෙදීම දෙක කියලා අපිට ගත්තම අපි කියව නිශ්චලතාවයේ ඉඳන් අත්හැරියොත් පුතේ නිශ්චලතාවයේ ඉඳන් අත්හැරියොත් සිදුවන විස්ථාපනයට සමානුපාතිකව ත්වරණය ලකුණු කරන්න පුළුවන් කියලා. ඉතින් මෙතන x විස්ථාපනයක් පහළට සිද්ධ වෙනකොට මෙතන මේ කප්පිය ඉහළට සිද්ධ වෙන්නේ x බෙදීම දෙක විස්ථාපනයක්. එහෙනම් දැන් මෙයා පහළට යන ත්වරණේ a නම් මෙයා ඉහළට යන ත්වරණය වෙන්න ඕන a බෙදීම දෙක. ඉතින් මොකද මේ කප්පියට තනි තත්ත්වකින් සම්බන්ධ කරලා තියෙන a ස්කන්ධයක් තියෙනවා. ඉහළට එන ත්වරණය වෙන්න ඕන. මෙයා a නම් මෙයා a බෙදීම දෙක. මෙයා පහළට යන x දුර නම් මෙයා ඉහළට එන්නේ x බෙදීම දෙක දුරක්. x බෙදීම දෙක දුරක්. එහෙනම් මෙතන ත්වරණ ලකුණු කරොත් මෙයාගේ ත්වරණ මම පහළට simple a කියලා ලකුණු කරොත් පුතේ මෙයාගේ ත්වරණය ඉහළට simple a බෙදීම දෙකයි. දැන් අපි ගැටලුවේ අහන්නේ පුතේ a ගේ අගය. එතකොට අපි අහනවා කැපිටල් A ස්කන්ධ ත්වරණය, කැපිටල් B ස්කන්ධ ත්වරණය, කැපිටල් B ස්කන්ධ ත්වරණය හොයාගත්තා නම් කැපිටල් B ස්කන්ධ තමයි මම මේ simple a කියලා ගත්තේ. ඒක හොයාගත්තා නම් කැපිටල් A ස්කන්ධ ත්වරණය වෙන්නේ එම ත්වරණයෙන් හරියලා. අපි පුතේ ප්‍රකාශන ලියලා A හොයන්න යමු. හරි. A හොයන්න යන හරියපොතේ අපි මේකේ ආතති ලකුණු කර ගැනීම ප්‍රකාශන ලියන්න. හරි. මෙන්න බලන්න. පුතේ මේ කෙලවරේ නම් මම ලකුණු කරගෙන ඉන්නම්. තන්තුව මගින් ආධාරකය මත පහළට තන්තුව මගින් කප්පිය මත ඉහළට තන්තුව මගින් කප්පිය මත ඉහළට තන්තුව මගින් කප්පිය මත පහළට තන්තුව මගින් කප්පිය මත පහළට තන්තුව මගින් කප්පිය මත ඉහළට තන්තුව මගින් කප්පිය මත ඉහළට තන්තුව මගින් කප්පිය මත තන්තුව මගින් ආධාරකය මත පහළට මෙතන පුතේ මේ කප්පිය සැහැල්ලු කප්පියක් නිසා අපි කිව්වා කලින් සැරේ කප්පි සැහැල්ලු වෙන පුතේ දෙකස අසමතුලිත බල පිටන්නේ නැහැ. එහෙනම් ඉහළට t දෙකයි තියෙනවා. පහළට තියෙන්න ඕන දෙකයි තියෙනවා. එහෙනම් පුතේ මේ තත්ත්ව වලින් කප්පිය මත ඉහළට දෙකයි මෙතනත් ඉහළට දෙකයි මෙතන තන්තුව මගින් ආධාරකය මත පහළට දෙකයි. right අපි පුතේ ප්‍රකාශන ලියමු මුලින්ම අපි කැපිටල් A ට ප්‍රකාශන කරමු. කැපිටල් A ට අපි ඉහළට දාමු පුතේ F සමානයි ඉන්නේ. ඉහළට F සමානයි ඉන්නේ දැන් පුතේ ඉහළට තියනවා බලන්න
මම කප්පිය සහ ඒ ස්කන්ධය කියන දෙකම එක සැරේ සලකනවා. හරි. කප්පිය සහ ඒ ස්කන්ධය කියන දෙකම එක සැරේ සලකනවා. ඒකට 2යි 4යි 4යි ඊළඟට 15ට නෙමෙයි 200යි. ඉතින් කැමති නම් දරුවෙකුට මේ ස්කන්ධවල විතරක් බලලා හුඟුවල එතෙන්ට වෙන්නත් පුළුවන් මේ විදිහට. බලන්න 2යි 4යි කප්පිය මොකද ඉහළට නම් කප්පිය සහැල්ලුයි. ඒ නිසා තියා සමතුලිත. යා මත බල සමතුලිත වෙනවා. දැන් මේ පැත්තට 4යි තන්තුව වගේ වස්තුව මත ඉහළට 4යි. ඉතින් මෙහෙම සලකලා යන්න පුළුවන්. කොයි විදිහට ඉවරපොත එන්නේ එක මාර්ගය ඉහළට පොතේ 4යි 15ට 200 නම් 200 රින සමාන ස්කන්ධයත් කිලෝග්‍රෑම් 20යි ත්වරණය ඒ නෙමෙයි ඒ දෙකම දෙකයි. සුළුකර පොතේ බලන්න දෙකෙන් බෙදාගෙන ගියොත් 2යි රින 100 සමානයි දෙකෙන් බෙදුනොත් 10යි මේ දෙකට බෙදුනොත් 10යි මේක අංක එක සමීකරණය කියලා ගන්න. බලන්න හරි පොඩි සමීකරණයක් දෙන්නේ. දැන් බලන්න B ස්කන්ධය B ට ප්‍රකාශ කරනවා. දැන් B ට ලියමු. බලන්න B ට කප්පියත් එක්කම B ස්කන්ධ සමූහයක් ගමන් නැහැ. ඒකට 2යි 15ට 100. එහෙම නැත්නම් කප්පිය සෑහෙන නිසා කප්පිය මත T 2යි ඉහළට තියෙනකොට ස්කන්ධය කප්පිය මත 15 තියෙනවා 2යි. එහෙනම් මේ තත්ත්වය එන්නේ කියලා මේ කප්පිය මත 15ට 2යි. ඒ වගේම මේ තත්ත්වය මේ කියලා වස්තුව මත ඉහළට 2යි. එහෙනම් B ස්කන්ධය පොතේ ඉහළට x සමානයි මේ දැම්මොත් ඉහළට තියෙනවා මොකද 2යි ඍණ 800 සමාන ස්කන්ධය 80 වාරයක් a. එතකොට දරුවෝ මේක සොල් කරන්න පුළුවන්. නමුත් අර සමීකරණය 2යි තියෙන නිසා අර ඉතින් බලන්න B ස්කන්ධයේ ත්වරණය තියෙන 15 නිසා සමීකරණය 15 දානවා. B ට 15ට x සමානයි එන්නේ දැන් 15ට තියෙනවා මොකද 800ක් නිව්ටන් 800ක් ඉහළට 2යි ඒ නිසා එක වෙන 2යි සමීකරණය විදියට 15නේ 80 වාරයක් ත්වරණය දෙකෙන් බෙදන්න පුළුවන් මොකද නමුත් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ පැත්තේ 2යි තියෙන නිසා 2යි කැඩිලා අපි එහෙනම් එක ධන දෙකකින් සැලකුවොත් එක ධන දෙකෙන් ගත්තොත් මොතේ බලන්න ධන 2යි කියන ඍණ 2යි කැපිලා ගිහිල්ලා 800 ඍණ 100 කියලා වම් පස උඩ වෙනවා. දකුණු පස එනවා මොකද 80යි ඒ ධන 5යි 85යි. ඉතින් මේක සුළු කරොත් 700යි 700 බෙදීම 85 සමානයි a කියලා අපිට එනවා. බලන්න පහෙන් බෙදුවොත් 170 බෙදීම 17යි කියලා a සඳහා ආගය ලැබෙනවා. 170 බෙදීම 17යි කියලා අපිට a සඳහා ආගය ලැබෙනවා. දැන් මුතේ අපේ ඥානය අහන්නේ a හා b ස්කන්ධ වල ත්වරණය. එහෙනම් මුතේ a ත්වරණය අපිට ලියන්න පුළුවන්. a ත්වරණය මුතේ ඉහළට a බෙදීම 2යි. a බෙදීම 2යි කියන්නේ අර ත්වරණයෙන් භාගයයි. එහෙනම් 170 බෙදීම 17න් භාගය. ඒ කියන්නේ මුතේ 70 බෙදීම 17යි ms වෙන 2යි. b හිතුවේ කෙලින්ම 170 බෙදීම 17යි ms වෙන 2යි. එහෙනම් මුතේ ඔන්න ඔය විදිහට අපිට උත්තර දෙක ගන්න පුළුවන්. හරි. ඉතින් මුලින්ම පුතේ කවුද ඉහළ යන්නේ කවුද පහළ යන්නේ කියන එක තේරුම් ගත්තා නම් හරිම ලේසියෙන් මේ ගැටලුව විසඳ ගන්න පුළුවන්. හරි. මේක ටිකක් සංකීර්ණයි වගේ දැනෙන්නේ. නමුත් මේක හොඳින් හිමින් සැරේ උපසරණ ඇඳගෙන කල්පනා කරන්න. එතකොට පුතේ මේක හරිම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. හරි. දරුවනේ වීඩියෝ එක නවත්ත ගන්න හදා ගන්න. හරි. දරුවනේ මේ ගානේ මේ සමහර දරුවන්ට එක සැරේ මේක තේරෙන්නේ නැතුව හරි මම නිසා තව එක සැරයක් විස්තර කරන්න පුතේ වීඩියෝ එක ආයෙ සැරයක් බලලා හොඳින් අහගෙන ඉන්න. එතකොට මේක තේරුම් ගන්න පුළුවන්. පුතේ මේ කප්පිය පහළට යන්න කිව්වොත් මේ කප්පිය පහළට යන්න කිව්වොත් මේ කප්පිය තනියෙන් යන්න බෑ පුතේ. මේ කප්පිය වගේ තනුවක් තියෙනවා. මේ කප්පිය පහළට ගියොත් අපි හිතමු මේ කප්පිය S තුරක් පහළට ගියොත් තන්තුවේ කප්පිය කේන්ද්‍රයට සම්බන්ධ තන්තුව සමග B වස්තුවත් S තුරක් පහළට යනවා. එහෙමනම් සරලව මෙන්න මේ B ස්කන්ධයේ x දුරක් පහළට ගියොත් මේ කප්පිය x දුරක් පහළට එනවා.
කප්පිය x දුරක් පහළට ආවොත් බලන්න කප්පිය වටේ මෙතන කඳු කොටසක් තියෙනවා. ඒ කොටසට සමාන කොටසක් තාම තියෙනවා. මෙතන ඉඳන් මෙතන කඳු කොටස මේ විදිහටම තියෙනවා. මේ කප්පිය මෙතන ඉඳන් පහළට එන්න ගියොත් වැඩිපුර මෙන්න මේ දිග සහ මේ දිග. කියන්නේ x වගේ දිගවල් දෙකක්. තන්තු කොටස් x වගේ දිගවල් දෙකක තන්තු කොටස් මේ පැත්තේ ඉඳන් මේ පැත්තට එනවා. එහෙම වෙන්න තියෙන විදිය මොකද්ද? මේ කප්පිය x දුරක් පහළට යනකොට මේ කප්පිය x දුරක් ඉහළට එන්නේ. මේ කප්පිය x දුරක් ඉහළට ආවොත් පුතේ තන්තුව මෙහෙම කලින් තිබ්බේ. දැන් තියෙන තන්තුව මෙහෙම. බලන්න මේ වගේ කොටසක් කලින් තිබ්බලා තියෙනවා. හරි. මෙන්න මේ කොටසයි මේ කොටසයි. කප්පිය x දුරක් කරනකොට මේ x දිගයි මේ x දිගයි හරියට තන්තු කොටස් දෙක නිදහස් වෙනවා අර පැත්තට යන්නේ. ඒ නිදහස් වෙන තන්තු කොටස් දෙකේ උදාවෙන් තමයි මේ කප්පිය x දුරක් පහළට එන්නේ. දැන් පුතේ මෙයා x දුරක් පහළට යනකොට මේ කප්පිය x දුරක් ඉහළට යනවා. දැන් මේ කප්පිය x දුරක් ඉහළට යද්දී මේ කප්පිය කේන්ද්‍රයට සම්බන්ධ කරලා තියෙන මෙන්න මේ තන්තුවේ මේ කෙලවර x දුරක් උඩට යනවා. කප්පිය x දුරක් උඩට යද්දී මේ කෙලවර x දුරක් උඩට යනවා. මේ කෙලවර x දුරක් උඩට යනකොට පුතේ තව තේරෙනවා මෙතන ගාලා ඇද්දොත් උඩට මේ කප්පිය උඩට එනවා. මේ කප්පිය යම් ප්‍රමාණයක් උඩට අපි දන්නේ කොච්චරද කියලා. මේ කප්පිය අපි හිතුව y ප්‍රමාණයක් උඩට එනවා කියලා. මේ කප්පිය y ප්‍රමාණයක් උඩට ආවා. කප්පියේ කේන්ද්‍රය y ප්‍රමාණයකින් උඩට ආවා. මේ පැත්තේ y දිගට කොටසක් මේ පැත්තේ y දිගට කොටසක්. මෙන්න මේ දිගවල් දෙකට සමාන තන්තු කොටසක් උතේ මේ පැත්තට නිදහස් වෙනවා. ඒ නිදහස් වෙන y දිගවල් දෙක උදව් වෙන තමයි මේ කියලා වරකට දෙන්නේ. මොකද මේ තන්තු සැහැල්ලුවේ අපි තනියම තන්තු ඇදෙන්න බෑ. තන්තු වල දිග කොටසින් කොටස දිගමනල එකතු කරලා සෑම අවස්ථාවකම නියතයක් වෙනවා. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට යම් තන්තු කොටසක් ආවා කියන්නේ මේ දිගවල් ආයෙ එකතු කරගෙන ගියාම පෙර තිබුණු වගේම වෙන්න ඕන. දැන් මේ ලක්ෂ්‍ය මෙතෙන්ට ගියා කියන්නේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් තන්තු. මේ මුළු දිග තන්තු කලින් තිබ්බේ මෙහෙම මෙතෙන්ටනේ. මේ මුළු දිග කොටසේ මෙච්චර කොටසක් නිදහස් වෙලා උඩට එන්න ඕන. ඒ උඩට එන විදිය මෙයා යම් ප්‍රමාණයක් උඩට ආවා. දැන් තන්තුව තියෙන්නේ මෙහෙම ඇවිල්ලා මෙතනින් හැරිලා යන්නේ උඩට. මේ දිගට සමාන කොටසක් කලින් පාවිච්චි කරලා තියෙන එක ගැටලුවක් නෑ. මෙන්න මේ කොටස් දෙක තමයි පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට යන්න හේතු වෙන නිදහස් වෙන තන්තු කොටස් දෙක වෙන්නේ. ඉතින් මේ කොටසක් y නම් y දෙකයි y සමාන වෙනවා x කියලා යන්න මේ ගණන ගන්න පටන් ගන්නවා. එහෙනම් y කියන්නේ දෙකයි y සමානයි x. ඒ කියන්නේ y සමාන x විදිහට ගන්නවා. එතන පුතේ අපිට ආවා a ස්කන්ධය b ස්කන්ධය x දුරක් පාරට යනකොට a ස්කන්ධය ඉහළට එන ප්‍රමාණය x දෙක දෙකයි කියලා. ඒ නිසා පුතේ අපි කිව්වා b ස්කන්ධ තෝරන්නේ a නම් a ස්කන්ධය තෝරන්නේ a දෙක දෙකයි කියලා. හරි. දැන් පැහැදිලිද? හරි. පැහැදිලි නැත්නම් පුතේ ආයෙ බහුව සැරයක් වීඩියෝ එක බලන්න. මේ වගේ ගානක් දෙකක් මම ඉස්සරහට රිමයින්ඩර් පේපර් වල ඔයාලට දෙන්නම්. හරි. අපි අහමු එහෙනම් ඊළඟ ගානට බලන්න පස්වෙනි ගාන. පුතේ පස්වෙනි ගානේ කියනවා ස්කන්ධයේ M1 උණුසුම් බැලුණයක් ආධාරයෙන් ගමන් කරන ස්කන්ධ දෙකයි M1 මිනිසෙක් රූපේ දැක්වෙනවා. එතකොට මෙයාලා යන බැලුන් එක එකපාරටම වෙච්ච කාලගුණික විපර්යාසයක් හේතුවෙන් ජීවිතේම තුනතරණය යුත්තේ පහළට යනවා. එතකොට මිනිසා දැකගෙන යනවාද එකක ස්කන්ධ M බාර 6කින්. ඒ කියන්නේ M බැගින් ස්කන්ධ දින බාර 6ක් මෙහා හිටින්න තියෙනවා. මේ එක එක අත්හරින විට බාර කිහිපයක් අත්හැරිය විට බැලුනේ ජීවිතේම දෙකතරණයෙන් නැවත ඉහළට යනවා. මිනිසා අත්හරිනවාද බාර ගානයි යන්නේ. බලන්න මිනිසාගේ ස්කන්ධය M. එහෙනම් පුතේ මිනිසා මත බලය අපිට පහළට ලං කරන්න පුළුවන් mg. ඊට අමතරව මේ මිනිසා රැගෙන යන පුතේ m බැගින් ස්කන්ධයේ තියෙන බාර 6. ඒ කියන්නේ 6යි m ස්කන්ධය. එහෙනම් පුතේ යාම මත බාරට යන පුළුවන් බලය 6යි mg. ඊට අමතරව දරුවෝ බැලුන් එකේ ස්කන්ධය m. එහෙනම් බැලුන් එක මත පහළට යන පුළුවන් බලය mg. එතකොට මේ බල ටික ඔක්කොම තියාගෙන මේ බැලුනේ යන්නේ කොහොමද? බැලුනේ මත මේ උණුසුම් වාතය මත ඇතිවෙන උඩුකුරු තෙරපුම් බලය. මම ඒක FU කියලා කියනවා. මෙන්න මේ උඩුකුරු තෙරපුම් බලය නිසා තමයි මේ පද්ධතිය ඉහළ ගියේ. නමුත්
යම් හේතුවක් නිසා යම් කාලගත විපර්යාසයක් නිසා මෙතෙන්දී ඇත්තටම වෙන්නේ වායු ගෝලීය පීඩනය අඩු වුණා. මෙන්න මේ බැලුනේම තියෙන උඩුකුරු තෙරපුම් බලය ප්‍රමාණවත් වෙන උඩුකුරු තෙරපුම් බලය අඩු වෙනවා. උඩුකුරු තෙරපුම් බලය අඩු වුණොත් බැලුනේ පහළ යන්න පටන් ගන්නවා. අන්න එහෙම අවස්ථාවක් ගැන කියන්නේ. මෙන්න මේ වෙලාවෙදී බැලුනේ පහළ යනවලු ජීවෙදීම තුන තොරවෙනවා. right අපිට බැලුනේ f සමාන m දාන පහළට බැලුනේට පහළට f සමාන m දැම්මොත් ඉතින් බලන්න පහළට ක්‍රියාත්මක වෙන බල මිනිස්සුගේ ස්කන්ධ දෙකයි නේද? දෙකයි නේ. දෙකයි mg. right එහෙනම් මෙන්න පහළට ක්‍රියාත්මක වෙන බල දෙකයි mg දාන mg දාන 6 mg. පුතේ ඉහළට ක්‍රියාත්මක වෙනවා fu උඩුකුරු තෙරපුම් බල කරන මෙන්න fu සමානයි ස්කන්ධ මුළු ස්කන්ධ කොටසද බලන්න 2m 6m m 2m දාන 6m දාන m වාරය පහළ තරණය පුතේ කියන ජීවිතේ තුනයි කියන දරුණු බලන්න මේක සුන්දරව මෙතන 9යි mg ඍණ fu සමානයි මෙතන සුළු කරොත් පුතේ 2යි 6යි 9යි 9යි තුනක් කරනවා 3යි mg කියලා. එතන මේක සුළු කරලා පුතේ අපිට fu සඳහා අගයක් ගන්න පුළුවන්. මේ වගේ එහා පැත්තට විතර 3යි mg මේ පැත්තට එනවා නම් ලියන්න පුළුවන්. fu සමානයි 9යි mg ඍණ 3යි mg ඒ කියන්නේ පුතේ 6යි mg කියලා. මේ fu කියන්නේ පුතේ මේ වෙලාවෙත් බැලුනේ මත ක්‍රියාත්මක වෙන උඩුකුරු තෙරපුම් බලය. මේ කාලවල විපර්යාස නිසා තමයි මේක සිද්ධ වුනේ. කාලවල විපර්යාස නිසා බැලුනේ මත ක්‍රියාත්මක වෙන උඩුකුරු තෙරපුම් බලය අඩු වුණා. අඩු වුණාට පස්සේ මේ බැලුනේ පහළ යන්න පටන් ගත්තා. කොච්චර තරණයකින්ද? ජීවිතේම 3 තරණයකින්. එතකොට ඒ අවස්ථාවට අදාළව සමීකරණ ලියලා පුතේ මේ අවස්ථාවේ බැලුනේ මත ක්‍රියාත්මක වෙන උඩුකුරු තෙරපුම් බලය අපි බලමු. එතකොට මේ අවස්ථාවේ පුජ්‍යලේ මොකද කරන්නේ? එයා කරන්නේ මෙන්න මේ රැගෙන යන 6 ස්කන්ධ වලින් එක අතාරිනවා. එතකොට පුතේ අපි හිතමු මෙහෙම අතාරිනකොට මේ fu උඩුකුරු තෙරපුම් බලය වෙනස් වෙන්නේ නැහැ. එහෙමම නම් පහළට තියෙන බර වෙනස් වෙන නිසා තිබිච්ච පහළට තියෙන සම්ප්‍රයුක්ත බලය අඩු වෙන නිසා ස්කන්ධ අඩු වෙනවා කියන්නේ පහළට තියෙන බලය අඩු වෙනවා. නම් ඉහළට තියෙන බලය නිතරම පහළට තියෙන බලය මේ ඉහළට තියෙන බලයට වඩා අඩු වෙච්ච ගමන් බැලුනේ ඉහළ යන පටන් ගන්නවා. ඉතින් කියන බැලුනේ ඉහළ යනකොට ජීවිතීම දෙකතරණකින් අපි හිතමු මේ වෙලාවේ බැලුනේ මත මේ තිබුණු fu බලය නොවෙනස්ව තියෙනවා කියන එක සිදුවුණු කාලකෝයි විපර්යාසය ඒ විදිහටම තියෙනවා කියලා අපි හිතමු. දැන් පුතේ මේ වෙලාවේ මොන බලන්න මම කල පැඩෙන් ලඟ කරනවා බැලුනේ දැන් ඉහළ යනවා ජීවිතීම දෙකතරණකින් පුතේ බැලුනේ ස්කන්ධය කලින් වගේම mg මයි මිනිසාගේ ස්කන්ධය කලින් වගේම 2යි mg දැන් මේකේ ස්කන්ධ කීයක් තියෙනද? ස්කන්ධ ටිකක් ඇතැරලා. අපි දන්නේ ස්කන්ධ කීයක් තියෙනවද කියලා. අපිට මෙහෙම කරන්න පුළුවන් මොකද? අපිට ලියන්න පුළුවන් මේ විදිහට බැලුනේ තුල ඉතිරි වෙති ස්කන්ධය කැපිටල් M නම් කියලා අරගෙන ගාන හදලා M සඳහා අගයක් හොයන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ලියන්න පුළුවන් මෙහෙම බැලුනේ තුල ඉතිරිව ඇති සිම්පල් m ස්කන්ධ ප්‍රමාණය n නම් දැන් තියෙන්නේ n ප්‍රමාණයක් නම් දැන් එතන ස්කන්ධය nm කියලා අරගෙන ගන්න හදාගෙන ගිහිල්ලා සිම්පල් n සඳහා ගියක් ගන්න පුළුවන්. එතනින් එන්නේ අපිට බැලුනේ මත් තුල ඉතිරිව ඇති සිම්පල් m ස්කන්ධ සංඛ්‍යාව. right අපි මේ විදිහට හදමු මොකද ගන්න. දැන් මම ලියන්නම් මෙහෙම බැලුනේ තුල ඉතිරිව ඇති සිම්පල් m ස්කන්ධ ප්‍රමාණය සිම්පල් m නම් පුතේ ඉතුරු වෙලා තියෙන ස්කන්ධ ප්‍රමාණය සිම්පල් m නම් මෙතන තියෙන ස්කන්ධ මම ලියනවා m කියලා. ඉතුරු වෙලා තියෙන්නේ n ප්‍රමාණය නම් පුතේ මෙතන තියෙන මුළු ස්කන්ධය
මේ කතා කරන්නේ මේ 6යි m වගේ ස්කන්ධ 6ක් තියෙනවා කියන්නේ මෙන්න මේ 6 ගැන මේ කතා කරන්නේ. ඒ 6ෙන් දැන් ඉතුරු වෙලා තියෙන n ප්‍රමාණයක් නම් බැලුවොත් ඉදිරියට m ස්කන්ධ ප්‍රමාණය සිම්පල් n නම් මේ m ස්කන්ධ ප්‍රමාණය කියලා අපි ගත්තේ අර m එකක ස්කන්ධයේ m බැගින් මුළු ස්කන්ධ 6ක් තියෙනවා කියවනේ. අන්න එයා ප්‍රමාණය. ඉතුරු වෙච්ච ප්‍රමාණය n නම් පුතේ. එහෙනම් දැන් බැලුනේ මම පහළට තියෙන බලයන් කියනවා nmg කියන. හරි. පුතේ එහෙනම් මේ අවස්ථාවට බැලුනේට අපි දැන් බැලුනේ ඉහළට මෙයන් ඉහළට f සමානයි වෙනවා. බැලුනේ ඉහළට f සමානයි මේ දැන් බලන්න පුතේ. බැලුනේ මත ඉහළට තියෙනවා fu ඍණ පහළට තියෙනවා 2mg ඍණ nmg ඍණ mg සමානයි. බැලුනේ මුළු ස්කන්ධය මොන බැලුනේ මුළු ස්කන්ධය එකට බලමු m දාන 2m දාන nm වාරයක් තරණය g වෙදීම දෙකයි. පුතේ මේක සුළු කරලා බලන්න. මේක සුළු කරොත් එනවා fu ඍණ 3mg ඍණ nmg සමානයි. මේ පැත්තට මොකද 3m දාන nm වාරයක් g වෙදීම දෙක. පුතේ fu කියන්නේ 6mg. එහෙනම් fu වෙනුවට මට ආදේශ කරන්න පුළුවන් පුතේ 6mg. එහෙනම් 6mg ඍණ 3mg ඍණ nmg සමානයි. මේක සුළු කරගමු. 3mg වෙදීම 2 දාන nmg වෙදීම 2 කියලා හිතනවා. පුතේ මේ ඍණ 3mg ධන 6mg සුළු වුණාම 3mg මේ 3mg වෙදීම 2 මේ පැත්තට ගෙනාවොත් ඍණ 3mg වෙදීම 2 මේ දෙන්න සුළු කරා මෙයා මේ පැත්තට ගෙනාවා. මේ පැත්ත ඉතුරුයි nmg වෙදීම 2 මේ පැත්තේ මේ පැත්තට ගෙනිච්ච ධන nmg. දරුවෝ මේක සුළු කරලා බලන්න 2 3 6යි 6 3 කියාම 3යි මේ පැත්තට උත්තරම 3mg වෙදීම 2 සමාන මේ පැත්ත සුළු කරොත් පුතේ 2යි nmg ධන nmg වෙදීම 2 එනවා. ඒ කියන්නේ පුතේ 2යි nmg ධන nmg කියන්නේ 3යි nmg. දරුවෝ බලන්න ඔක්කොම පද දෙකට 2 3ට 3 nට mg ට g සුළු වෙලා ගියාම අපිට පුතේ n සහ අගේ එනවා n සමාන 1යි කියලා. ඒ දිහාට m වගේ සිම්පල් m වගේ ස්කන්ධ තව ඉතුරු වෙලා තියෙන්නේ 1යි. ඒ කියන්නේ දරුවෝ කීයක් බිමට දාලාද? 5ක් බිමට දාලා. ඔක්කොම තිබ්බේ 6යි. දැන් ඉතුරු වෙලා තියෙන්නේ 1යි. ඒ කියන්නේ පුතේ 5ක් බිමට දාලා. එහෙනම් පුතේ හරි ලේසියෙන් අපිට උත්තරේ ගන්න පුළුවන්. උත්තරේ 4 වෙනි එක. හරි. පුතේ බලන්න අවස්ථා දෙක සමගලා හිමින්සරේ සමීකරණ ලිව්වනම් කලබලයක් නෙමෙයි හිමින්සරේ සමීකරණ ලිව්වනම් ඔබට මේ ගැටලුවේ පිළිතුර ඉතාමත් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. හරි. දරුවනේ අපි යමු එහෙනම් ඊළඟට අයිති ගන්න අපි යමු. හරි. පුතේ බලන්න 6 වෙනි ගානේ කියනවා සෙල්ලම් උද්‍යානයක තියෙනවලු කිලෝග්‍රෑම් 10ක ටයරයක් ගැට ගැසූ කඹයක. මෙන්න මේ විදිහට වතුර එළියලා තියෙනවා. හැබැයි මම මොන වතුර පොඩ්ඩක් ඈඩ් කරලා යන්නේ. මොකද වතුරන් මත සහ තන්තුව මත බල පැහැදිලිව මට ලකුණු කරගන්න නිසා. ඉතින් ටයර් එකේ ස්කන්ධ කිලෝග්‍රෑම් 10ක් තියෙනවා. ඒ කියන්නේ ටයර් එක මත පහළට නිව්ටන් 100ක බලයක් ක්‍රියාත්මක වෙනවා. නිව්ටන් 100ක බලයක්. ඉතින් තන්තුව මෙතනින් ගැලෙවුවොත් මේ ටයර් එකේ බල නිසා පුතේ මේ තන්තුව මත බලන්න තන්තුව මගින් ටයර් එක මත ටයර් එක විශ්ලේෂණය තියාගන්න ටයර් එක මත ඉහළට නිව්ටන් 100ක් ඇති කරගන්න ඕන නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව පුතේ එතකොට තන්තුව මත පහළට නිව්ටන් 100ක් ඇති දරුවෝ අපි මේ ගානේ අහන්නේ අන්තිමේදී කඹයේ ඇතිවන උපරිමාතතිය වර්ණය මෙන්න දැන් කඹයේ මේ කෙලවරෙන් පටන් ගත්තම නිව්ටන් 100 තාපයක් දැන් තමයි වෙලා ඉවරයි පුතේ බලන්න ඊට පස්සේ ඔන්න ඉසෙට් වතුර මේ ඉසෙට් කියන එක නම් 2ms බලන්න y හා ඉසෙට් 2ms එකේ ඒකාකාරී ප්‍රවේගය හා 1.5ms දෙකේ ඒකාකාරී ත්වරණය ඉහළට ගමන් කරනවා මෙහා යනවලු 2ms ඍණ 1 නියත ප්‍රවේගය එවනම් ඒකාකාරී ප්‍රවේගය මම නියතයි කියලා ලියනවා මෙහා ඉහළට යනවලු පුතේ
1.5 ms වෙන දෙක තොරන්නේ. දැන් දරුවෝ මේ වඳුර කොහොමද මේ තන්ත්‍රය ඉහළට යන්නේ? වඳුර මොකද කරන්නේ තන්ත්‍රය ඉහළට යන්න නම්? වඳුර නෙමෙයි අපි උනත් තන්ත්‍රය කරන්නේ කොහොමද? තන්ත්‍රය අපි මුතේ පහළට අදින්න ඕන. අපි මොකද කරන්නේ තන්ත්‍රය පහළට අදින එක. එතකොට පුතේ මෙන්න වඳුරා තන්ත්‍රය මත ඇති කරනවා. වඳුරා තන්ත්‍රය පහළට යදින්නේ. අපි කියමු පුතේ වඳුර පහළට තන්ත්‍රය මත T1 බලයක් ඇති කරනවා කියලා. तर न्यूटनගේ තුන්වෙනි නියම නම පුතේ වඳුරා මත ඉහළට ඇති වෙනවා T1 බලය. तर මේ T1 යොදාගෙන තමයි වඳුරේ කැල්සියම් 5යි ms එක තොරණේ ඉහළට යන්නේ. ඉතින් මේ අමතරව පුතේ වඳුරා මත තියෙන යාගේ ස්කන්ධ කිලෝග්‍රෑම් 8යි. ඒ කියන්නේ පහළට තියෙන පුතේ යාගේ බාර නිව්ටන් 80. පුතේ මේ වඳුර නියත ප්‍රවේගයෙන් යන්නේ. ඒ කියන්නේ යාට ත්වරණයක් නැහැ. හැබැයි නියත ප්‍රවේගයෙන් ගියත් පුතේ මේ වඳුරා ඉහළට යන්න නම් තන්තුව අදින්නම වෙනවා. ඉතින් නියත ප්‍රවේගයෙන් යන නම් අසමතුලිත බලයක් නැති වෙන්න ඕන. ඔව් අසමතුලිත බලයක් නැති වෙන්න ඕන. නමුත් දැනට යාමත අදින්න නැතුව හිටියොත් බලන්න එයාගේ බර නිව්ටන් 150ක් තියෙනවා පුතේ. මෙයා තන්තුව ඇදලා ඉහළට 150ක් ඇති කරගන්නවා. මෙන්න මේ වඳුර තන්තුව පහළලා දෙනවා අපි හිතමු. T2 ආතතියක ඒක නිව්ටන්ගේ තුන්වෙනි නියම ගන්න වඳුරා මත ඉහළට ඇති වෙනවා T2. දැන් ඒකාකාරී ප්‍රවේගයෙන් යනවා කියන්නේ අසමතුලිත බල නැහැ. ඒ කියන්නේ මේ බල දෙක සමාන වෙනවා. ඉතින් මෙතන x සමානයි මේ නොදා කෙලින්ම t2 සමානයි √x සමානයි කියලා ගන්න පුළුවන්. ඉතින් x කියන වඳුර අපිට කියනවා 2ms වෙනදක තොරණේ පහළටලු වෙන්නේ. හරි. 2ms වෙනදක තොරණේ පහළට ආවත් පුතේ මේ වඳුර ඉහළට යන ඉන්නේ වඳුර මත බලය ඉහළට ලකුණු කරන පහළට ආවත් දැන් දරුවෝ ප්‍රශ්නයක්. ඉහළට යන වඳුර මත බලය ඉහළට නම් පහළට යන මත බලය පහළට වෙන්නේ බැහැ. පහළට යන වඳුර මත පුතේ බලය පහළටම වෙන්න ඕනේ නැහැ. ඇයි එහෙම කියන්නේ? දැන් ඕන වඳුර නිශ්චලතාවය නම් අතෑරිය තමයි. එහෙනම් යා කීයද වැටෙන්නේ? එහෙනම් යා G ත්වරණය කියන්නේ 10 ms දෙකකින් වැටෙනවා. හැබැයි දැන් යා පුතේ 10 ms දෙකකින් නෙවෙයි එන්නේ පහළට 2 ms දෙකකින්. ඒ කියන්නේ පුතේ වඳුරා මත ත්වරණය ගුරුත්ව ත්වරණයට වැඩිය අඩුයි. ඒ කියන්නේ තාම වඳුරා මත බලය ක්‍රියාත්මක වෙන්නේ ඉහළට. ඉහළට බලයක් නැති වුණා නම් එයාම තියෙන යාගේ බර විතර නම් එයා ඉන්නේ 10යි ms එකකින්. නමුත් එයා ඉන්නේ 10යි ms එකකින් වඩා අඩු තරණකින් කියන්නේ පුතේ එයා මත තවම ඉහළට බලයක් තියෙනවා. ඉතින් මේ දේ මෙහෙම හිතුවේ නැතුව නිකම්ම බල ලකුණු කරලා ගත්තා. ත්වරණීය දීලා තියෙන නිසා පුතේ අපි බලයේ දිශාව ඉහළට ලකුණු කරාට ඉහළට නෙවෙයි නම් තියෙන්නේ බලය සඳහා විනාඩියක් අපිට ලැබෙනවා. ඒ නිසා මේ පිළිබඳව අපිට තර්ක කරලා හිතන්න පුළුවන් මේ විදිහට එකක් තමයි 10 ms එකේ ත්වරණය නෙවෙයි නම් පහළට එන්නේ වඳුර මත තවමත් ඉහළට බලයක් ක්‍රියාත්මක වෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය පරිදි බල ලකුණු කරලා සුළු කරලා උත්තරයට ධන ඍණ එන අගයම අපි ලකුණු කරපු පැත්තට බලය තියෙද නැද්ද කියන තීරණයට අපිට එන්න පුළුවන්. පුතේ බලන්න කිලෝග්‍රෑම් 10ක් පර වඳුරේ ඒ කියන්නේ නිව්ටන් 100ක් පහළට තියෙනවා. වඳුරා මගින් තන්තුව මත පහළට ඇති කරන බලය T3 සහ වඳුරා මත ඉහළට ඇති වෙන බලය මම T3 කියලා ලකුණු කරන්න නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව. පුතේ දැන් මේ වඳුරා මත තමයි මම කිව්වේ මේ බලය පහළට වුණා නම්. හරි. මේ බලය පහළ වුණා නම් තන්තුව මත බලය ඉහළට නේද කියන එක දරුවට ගැටලුවක් වෙයි. හරි. ඉතින් මේ බලය ඉහළටමයි කියන එක සාක්ෂියක් තමයි පුතේ වඳුර තාම පහළට එන්නේ 2 ms දෙක තරණේ. ඒ කියන්නේ ගුරුත්ව ත්වරණයට වඩා අඩු තරණයකින්. ඒ කියන්නේ පුතේ වඳුරා මත පහළට එයාගේ බල නිව්ටන් 100ට වඩා අඩු බලයක් දැන් තියෙනවා. මොකද මෙයා එයාගේ බල නිසා විතරක් පහළට චලිත වෙනවා. වෙන බල නැත්නම් එයාගේ ත්වරණය 10 ms දෙක වෙනවා. නමුත් දැන් ඊට වඩා අඩු ත්වරණයකින් එන්නේ. ඒ කියන්නේ පහළ තියෙන බලය නිව්ටන් 100 නෙවෙයි. ඊට වඩා අඩුයි. ඒ කියන්නේ ඉහළට බලයක් තියෙනවා. ඒ විදිහට තර්ක කරලා බලය ඉහළට තියෙන නිසා තන්තුවකට පහළටයි කියලා අපිට ගන්න පුළුවන්. එහෙම හිතුන් නැතුව දරුවෙකුට එක සැරේ මෙහෙම ලකුණු කරා නම් ඒතර ප්‍රශ්නයක් නැති මේක වැරදෙන්න පුළුවන්ද කියන එක නේද? ඔව් එහෙම වරදින්නේ නැහැ. අපි සමීකරණය හරියට දෛශික ලකුණු දාන වෙන බලලා දිශා බලලා ආදේශ කරනවා. අපි කොයි පැත්තට ලකුණු කරා බලය සඳහා අගය ලැබෙන්නේ බලයේ පවතින දිශාවටමයි. දැන් මුතේ අපේ මහාන තන්තුවම තාවදී නිව්ටන් 100ක් තියෙනවා. T1 පහළට T2 පහළට T3 පහළට එහෙනම් මුතේ ඔය තන්තු කොටස විතරක් ඔය තන්තු කොටස විතරක් වෙනම නැද්ද බලන්න. පහළට නිව්ටන් 100යි මෙතන පහළ තියෙනවා නිව්ටන් වලින් T1 බලයක් අපි හොයන්න ඕන. මෙතන තියෙනවා T2 බලයක් හොයන්න ඕන අපි. මෙතන තියෙනවා පහළට T3 බලයක්. එහෙනම් පුතේ මේ
තන්තුව මෙන්න මේ ලක්ෂ්‍යය මම ආධාරක ටිකක් දෙන්න. එල්ලලා තියාගෙන ඉන්න නම් මේ මාර්ගයේ විසින් ඉහළට යම් බලයක් මේ කියනකො T4 බලයක් ඇති කරන ඒතර මාර්ගයේ මත නිව්ටන්ගේ තුන්වෙනි නියමන T4 බලයක් ඇති. ඒතර මෙන්න මේ ඇති වෙන ආකෘති බලය 1 2 3 4 මෙන්න මේ බල හතරෙම සම්ප්‍රයුක්තයට සමාන වෙනවා. එහෙනම් මෙන්න ඉහළට තියෙන තන්තුව මත T අපි හොයන්නේ T4 කියන බලය ගැන. දැන් බලන්න කඹේ තියෙන උපරිමාත තියෙන හැටි මොකද මෙතෙන්දී යන්නේ නිව්ටන් 100 මෙතෙන්දී T1 දාන 100 කියන දෙකෙන් මැදෙනවා. මෙතෙන් වෙනකොට 100 T1 දාන T2 කියන බල තුනෙන් මැදෙනවා. මෙතෙන් වෙනකොට 100 T1 T2 T3 කියන බල තුනෙන් මැදෙනවා. බල හතරෙන් මැදෙනවා. ඒකවල මොකද තන්ත්‍රයේ තියෙන උපරිමාත තියෙන්නේ මෙතන කියන්නේ තන්ත්‍රය කැඩෙන්නේ මෙතන. හරි. දැන් ඔන්න බලන්න T1 T2 T3 හොයන හැටි. අපිට මුලින්ම ඉසෙට් වල බලන්න. මුලින්ම ඉසෙට් පුතේ ගණිත වෙන්නේ ඉහළට ඒ නිසා ඉහළට f සමානයි මේ දාන්න. ඉහළට f සමානයි මේ දැම්මොත් T1 ඍණ 80 සමානයි ස්කන්ධය 8 වාරයක් ත්වරණ 1.5 කියන එක පුතේ 3 බෙදීම දෙක කියලා හිතන්න. ඒක ලේසි. 2කට 8ක් නම් පස්සේ 4යි 4 වරක් 3 12යි. 4 වරක් 3 12යි. 80 මේ පැත්තට ආවට පස්සේ පුතේ බලන්න 2කට 8ක් නම් 4යි 4 වරක් 3 12යි. 80යි 12යි පුතේ 92යි නිව්ටන් කියලා මට එනවා T1 සඳහාගේ. ඔය සෙට් වලට පුතේ y ට උදේ y ට ඉහළට f සමානයි මේ දාන්න අවශ්‍ය නැහැ. ඒක සැරේ කියන්න පුළුවන් T2 සමානයි 150යි කියලා තොරණයක් නැති නිසා නමුත් ඉතින් අපි කියලා ගන්න ඕන නම් ඉහළට T2 පහළට 150යි. ත්වරණයේ බිඳුව නිසා උදේ මේ පැත්තේ අපි බිඳුවයි නම් T2 සමානයි නිව්ටන් 150යි. ඊළඟට උදේ x ඉහළට f සමානයි මේ ගමු. අපිට නෝන්ත x මත ඉහළට T3 ඍණ 1500 සමානයි ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි. දැන් ඔයා ත්වරණය වෙන්නේ 15ට කියලා ගන්න දීලා තිබෙන්නේ නේද? එයා ත්වරණය වෙන්නේ 15ට. 2යි ms ඍණ 2 ත්වරණය. ඉතින් සමීකරණ ඉහළට ලියපු නිසා ත්වරණය ආදිය ඍණ කරලා ආදේශ කරනවා. එහෙනම් දරුවෝ බලන්න ඍණ 100 මේ පැත්තට ගියාම 100යි මෙතන ඍණ 20යි 100යි කියන්නේ 80යි නිව්ටන් කියලා කරනවා T3. එහෙනම් බලන්න පුතේ T3 සඳහා ධනාංගයක් වෙන්නේ කියන්නේ T3 බලය තියෙන්නේ ඉහළට. හරි ඔන්න පුතේ T1 T2 T3 අපි දන්නවා. එහෙනම් T4 ගන්න පුළුවන්. මේ විදිහට පුතේ ඉහළට බල සමානව පහළට බලවලට T1 නම් T2 නම් T3 දාන නිව්ටන් 100 සමාන වෙනවා T4 සඳහා. එහෙනම් T4 බලය සමානයි T1 දාන T2 දාන T3 දාන 100යි නිව්ටන්. පුතේ T1 ගේ අපි අපිට ආවා 92යි. T2 150යි. T3 80යි දාන 100යි. බලදරෝනේ මේක සුළුකරත් හාස්‍ය 22යි නිව්ටන් කියලා උත්තර එනවා. බලන්න නිව්ටන් හාස්‍ය 22ක් කියනවා. බලන්න පුතේ රිමයින්ඩර් එකේ දීලා තියෙන උත්තරේ හරි නේද පුතේ? ඔයාලගේ ටෙලිග්‍රෑම් එකේ දාලා තියෙන මේ උත්තරේ වෙනම දාලා නැත්නම් මම ඉතින් printer එකක් නෙමෙයි quiz එකේ තමයි උත්තරේ දාලා නැත්තේ නිව්ටන් හාස්‍ය 22යි කියලා අපිට අවසාන උත්තරේ එනවා. ඉතින් පුතේ මේ විදිහට බලලා උත්තර ගත්තා මේ ගාන හම්බෙන්න අමාරු වෙලා නෙමෙයි. හරි. අපි යමු පුතේ 7 වෙනි ගානට. හරි දරුවනේ 7 වෙනි ගාන ටිකක් එකපාරටම බැලුවම පස්සේ නම් හිතා ගන්න බැරි වෙනවා. හරි අපි පුතේ කොටසින් කොටස හිතන්න. එතකොට මේ ගාන අපිට ලේසියෙන් විසඳ ගන්න පුළුවන්. පුතේ බලන්න මේක මොකක්ද වෙන්නේ කියලා. මේ ස්කන්ධය පහළ වෙනවා. පුතේ මේ ස්කන්ධය සහ මේ කුණ්‍යය එකිනෙකට ස්පර්ශවයි කියන නමුත් බල ලක්ව කරන්න ඕන නිසා මම නැත් කරගන්නවා. මෙයාගේ බල නිසා පුතේ මෙයා පහළට එනවා. මෙයා පහළට එනවා කියන්නේ මේ තන්තු කොටස පහළට එනවා.
මේ තන්තු කොටස පහළට එන්න නම් පුතේ ඒකට හරියන්නේ මේ පැත්තෙන් තන්තුව මේ කප්පිය හරහා මේ පැත්තට එනවා. ඉතින් ඒ එන්න තියෙන විදිය මෙයා පහළට ආවොත් මේ තන්තු කොටස පහළට එනවා නම් මෙහෙන් තන්තු කොටසක් ඉහළට යනවා. ඒ කියන්නේ මේ කප්පිය පුතේ ඉස්සරහට එනවා. මේ කප්පිය ඉස්සරහට එන්න නම් පුතේ මෙන්න මේ වස්තුව ඉස්සරහට එනවා. right. බලන්න මෙතන මේ ස්කන්ධයේ බර අපිට ස්කන්ධය දීලා තියෙනවා B ගේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 1යි. එහෙනම් පුතේ යාමත පහළට තියෙනවා නිව්ටන් 10ක්. මේ නිව්ටන් 10 බලය නිසා තන්තු ඇති වෙනවා ඉහළට T ආතතිය, කප්පිය මත පහළට T, කප්පිය මත පහළට T, මේ කප්පිය මත ඉහළට T, මෙතන මේ අතර T, මෙන්න මේ සමීකරණ ස්ථානය අතර මේ අතර T. දැන් පුතේ මේ ස්කන්ධය පහළට ආවොත් x දුර. මේ ස්කන්ධය පහළට ආවොත් x දුර. මේ ස්කන්ධයේ x දුරක් පහළට ආවොත් මේ තන්තු කොටස x දුරක් පහළට එන්න ඕන. ඒ කොටසට හරියට තන්තු කොටසක් කියන්නේ මේ පැත්තට එන්න ඕන. එහෙම එන්න නම් මේ කප්පිය ඉස්සරහට යන්න ඕන x දුරක්. මේ කප්පිය x දුරක් ඉස්සරහට ගියාම කප්පිය පිටන්නේ මේ විදියට. අපි ඔය විදිහට නම් පිටන්නේ මෙන්න මේ කොටසට සමාන තන්තු කොටසක් නිදහස් වෙනවා. ඒ නිදහස් වෙන තන්තු කොටස නිසා තමයි මේ ස්කන්ධය x දුරක් පහළට එන්නේ. එහෙනම් පුතේ සරලව මෙයා x දුරක් පහළට යනකොට මේ කප්පිය x දුරක් ඉස්සරහට යනවා. මේ කප්පිය x දුරක් ඉස්සරහට යනවා කියන්නේ මේ කප්පියට සම්බන්ධ කරලා තියෙන මේ වස්තුව ඉස්සරහට යනවා තුන x දුරක්. අන්න පුතේ ආපහු ගැටලුවා මේක x දුරක් ඉස්සරහට යනවා මෙයාට මෙයා හේතු වෙලා ඉන්නේ. මෙයාත් යනවා කොච්චර දුරද ඉස්සරහට x දුරක්. ඉතින් එහෙම යන්නේ කොහොමද? ඔව් මේ දෙන්නත් එකට එක හිතවලනේ තියෙන්නේ. එහෙනම් මෙන්න මෙතන පුතේ මේ ස්කන්ධය මගින් මෙයාම නැති වෙන ප්‍රතික්‍රියාවක් කැපිටල් R නිව්ටන්ගේ තුන්වෙනි නියම ගන්න මෙයාම නැති වෙනවා කැපිටල් R. දැන් බලන්න මේ ස්කන්ධය x දුරක් පහළට එනවා නම් තන්තු කොටස x දුරක් පහළට එනවා. ඒ කියන්නේ පුතේ තන්තු කොටසක් මේ පැත්තෙන් x තන්තු කොටසක් මෙතෙන්ට එනවා. ඒ සඳහා පුතේ මේ කප්පිය මෙහාට එනවා. මෙහාට ගියොත් තමයි තන්තුවෙන් x දිගට මේ පැත්තට නිදහස් කරගන්න පුළුවන්. එතකොට පුතේ මෙහා x දුරක් මේ පැත්තට යනවා. මේ කුණ්‍ය x දුරක් මෙහාට එනවා. ඒ කියන්නේ පුතේ මේ ස්කන්ධය නැවත මේ දෙසට x දුරක් එනවා. එතකොට පුතේ හැමතැනම සිදුවන විස්තරණ සමානයි. ඒ නිසා මම මේ විදිහට තර්ක කරන්න පුළුවන්. මේ ස්කන්ධය පහළට එන්නේ ඒ තොරණින් නම් මේ ස්කන්ධය මේ පැත්තට යන්නේ ඒ තොරණින්. එහෙමනම් මේ ස්කන්ධය මේ පැත්තට ඒ තොරණින් යනවා. මේ ස්කන්ධය නැවත වතාවක් මේ පැත්තට ඒ තොරණින් යනවා. ඒ කියන්නේ මේ ස්කන්ධය පහළටත් එනවා මේ පැත්තටත් යනවා. පහළටත් එනවා මේ පැත්තටත් එනවා. පහළට එනකොට පුතේ කුණ්‍ය අරගෙන තල්ලු වෙලා ඉන්න. කුණ්‍යෙත් එක්ක මෙයා මේ පැත්තට තල්ලු වෙලා යනවා. අපි පුතේ දෙන්නට බල වෙන වෙනම ලකුණු කරමු. එතකොට මේ ගැටලුව අපිට සරලව දකින්න පුළුවන්. මේ ස්කන්ධය ගත්තොත් පුතේ මෙන්න ඒ ස්කන්ධය වල පුතේ ඉහළට තියෙනවා T, පහළට තියෙනවා 10යි නිව්ටන්, මේ පැත්තට තියෙනවා R බලයක්. ඔය ටික තියාගෙන එයාට මේ පැත්තට තියෙනවා ඒ ත්වරණයක්, ඒ වගේම පුතේ එයාට මේ පැත්තට තියෙනවා ඒ ත්වරණයක්. මේ පැත්තට සිදු වෙන විස්ථාපනයේ x, මේ පැත්තට සිදු වෙන විස්ථාපනයේ x. පුතේ මෙයා ගත්තොත් මෙයා කියන්නේ කවුද? මෙන්න මේ කුණ්‍ය. එයා ගත්තොත් පුතේ එයා මත තියෙන බර මෙන්න බලන්න මෙන්න මේ ස්කන්ධ සැලකුවොත් එයාට මේ කප්පිය සම්බන්ධයි. ඒ වගේම එයාට මේ කප්පියත් සම්බන්ධයි. බලන්න මේ කප්පිය මත තියෙනවා පුතේ මේ පැත්තට මේ පැත්තට මේ කප්පිය මත තියෙනවා පුතේ පහළට ඊට අමතරව පුතේ මෙයා මත මේ අතර තියෙනවා R බලය. ඔන්න ඔච්චරයි යන්න බලතියි. ඔය බල ටික ඔක්කොම තියාගෙන පුතේ එයා චලිත වෙනවා මේ පැත්තට ඒ තොරණින්. මොකදෝ මෙයා x දුරක් පහළට එනකොට මේ තන්තු කොටස x දුරක් පහළට එනවා. මේ තන්තු කොටස x දුරක් පහළට එනවා නම් x තන්තු කොටස මේ මුළු තන්තුවේ මේ කප්පිය මේ පැත්තට නිදහස් වෙන්න ඕන. ඒතර මෙන්න මේ x තන්තු කොටස නිදහස් කරගන්න තියෙන විදිය මොකද්ද? මේ කප්පිය මේ පැත්තට යනවා. මේ කප්පිය මේ පැත්තට යනකොට මෙන්න මෙතන නම් මෙතෙන්ට දිගට සමාන තන්තු කොටසක් නිදහස් වෙනවා.
ඒ නිදහස් වෙන තන්තු කොටස හරියට යන මෙතනින් පල්ලහැට x දිග මේ ස්කන්ධය පහළට එනවා. දැන් පුතේ එතකොට මෙයා x දුරක් පහළ වෙනවා නම් කප්පිය x දුරක් ඉස්සරහට යනවා. කප්පිය x දුරක් ඉස්සරහට යනවා නම් මෙයා x දුරක් ඉස්සරහට යනවා. මෙයා x දුරක් ඉස්සරහට යනවා නම් නැවත වතාවක් මේ ස්කන්ධය x දුරක් ඉස්සරහට යනවා කියන්නේ. ඉතින් පුතේ මේ ස්ථාන හතර මේ ස්ථාන තුනම සැලකුවම විස්ථාපන සිද්ධිය xමයි. එහෙනම් පුතේ මෙයා පහළ වෙන තොරණේ a නම් මෙයා මේ පැත්තට යන තොරණේ a යි. මෙයා පහළ වෙන තොරණේ a නම් මේ කප්පිය මේ පැත්තට යන තොරණේ a. ඒ කියන්නේ මේ ස්කන්ධය මේ පැත්තට යන තොරණේ a. නැවත වතාවක් මෙයා මේ පැත්තට ඒ තොරණේ යන නිසා මෙයා මේ පැත්තට කරු වෙන තොරණේ a යි. දැන් මුතේ අපි සමීකරණ දාලා බලමු එකිනෙකට වෙනස් මේ අවස්ථා දෙකකට මොන වගේ උත්තරද අපිට ලැබෙන්නේ කියලා. බලන්න මෙයාගේ ස්කන්ධය දීලා තියෙනවා මුතේ 3යි kg. මෙයාගේ ස්කන්ධය අපිට දීලා තියෙනවා 1යි kg කියලා. අපෙන් ගැටලුව අහනවා පුතේ a හා b ස්කන්ධවල මේ a ස්කන්ධ මෙතන ඉන්නේ b ස්කන්ධය. a හා b ස්කන්ධවල තොරණ වර්ණය කියලා අපිට අහලා තියෙනවා. පුතේ a මේ පැත්තට f සමානයි මේ දැම්මොත්. පුතේ මේ පැත්තට f සමානයි මේ දැම්මොත් බලන්න මේ පැත්තට දානකොට මේ t ඉන්නවා මේ පැත්තට. ඉතින් මේ පැත්තට ගත්තොත් r වෙනවා. එහෙනම් t ඍණ r වෙන්නේ නේද? t මේ පැත්තට r එහෙනම් t ඍණ r සමානයි ස්කන්ධ තුන වාරයක් තරණයයි. ස්කන්ධ තුන වාරයක් තරණයයි. ඒ දැම්මේ a ට. ඊළඟට b. b ට අපිට දෙපැත්තකට සමීකරණ දාන්න පුළුවන්. b ට දෙපැත්තකට සමීකරණ දාන්න පුළුවන්. b ට මේ පැත්තට f සමානයි මේ දැම්මොත් ඒ පැත්තට b මත තියෙන බලය r විතරයි. r සමානයි ස්කන්ධය එක වාරයක් a 1යි a කියලා එනවා. එතකොට දරුවෝ බලන්න දේශී මෙතන සමීකරණයක් හදාගන්න එක t ට මෙයා 1 මෙයා 2 කියලා ගත්තොත් 1 හා 2 t ඍණ r කියන්නේ a වනේ 3යි a කියන්නේ t සමානයි 4යි a කියලා අපිට t සමානයි 4යි. දැන් මේ b ට 15ක් දැම්මොත් b ට 15ට f සමානයි ma දැම්මොත් පුතේ 15 තියෙනවා නිව්ටන් 10ක් ඉහළට t එන 10 වෙන t ස්කන්ධය m වාරයක් තරණය a ස්කන්ධය m වාරයක් තරණය a. ඉතින් ස්කන්ධ කිලෝග්‍රෑම් එක නිසා මම මෙතන එක ආදේශ කරනවා. පුතේ t සමානයි 4 ආදේශ කරමු. t කියන්නේ 4යි a t සමානයි 4යි a ආදේශ කරමු. බලන්න ඕනේ t වෙනුවට 4යි a ආදේශ කරොත් 4යි a මෙතන ඍණ 4යි a මේ පැත්තට ගිහින් 5යි a වෙනවා. 5යි a සමානයි 10යි දෙපැත්ත පහෙන් වුණොත් a සමානයි 2යි minus 2යි කියලා. ඔනමුත් තොරණේ a සමානයි 2යි minus 2යි. a කියන්නේ කැපිටල් A ගේ තොරණේ මේ පැත්තට 2යි minus 2යි. මෙයාගේ තොරණේ මේ පැත්තට අපිට කෙලින්ම ලියන්න පුළුවන් a සමානයි 2යි minus 2යි කියලා. එතකොට මෙයාගේ මේ පැත්තට a කියන්නේ 2යි minus 2යි මේ පැත්තට 2යි minus 2යි. එහෙනම් මේ b ගේ තොරණේ හොයනකොට අපිට සංයුක්ත තරණය හොයන්න වෙනවා. මේ පැත්තට 2යි minus 2යි මේ පැත්තට 2යි minus 2යි දශමික වල සංයුක්ත කරලා මේකට ගෙන තියෙනවා r නම් මේ ආකාරය හොයන්න පුළුවන් පොතේ වර්ග කරලා එකතු කරලා මුලේ ගත්තා නම් නේද? ඉතින් හරි ලේසි වෙනවා පොතේ 2යි මූල 2යි minus 2යි කියලා. එහෙනම් a ගේ තරණය පොතේ දිශාව අවශ්‍යයි නම් මෙතන කෝණය හොයන්න කෝණය अंश 45 කියලේවි. a ගේ තරණය b ගේ තරණය සඳහා අපිට ලැබෙනවාගේ 2යි මූල 2යි minus 2යි කියලා. හරි. බලන්න පුතේ ගාන හිතුව තරම් අමාරු නෑ. නමුත් ඔබ කොටසින් කොටස හිතුවොත් මේ විස්ථාපන ඇසුරෙන් හිතුවොත් මෙහා x දුරක් පහළ යන තන්තු කොටස x දුරක් පහළ වෙනස් වෙනවා. ඉතින් මේ තන්තු කොටස x දුරක් පහළට ඇද්දොත් මේ බලන්න මේ තන්තු උඩට යනවා. මෙයන් පහළ කරනවා මෙහෙන් උඩට යනවා. මෙහෙන් උඩට යනවා තන්තු කොටස නිදහස් වෙන්න බෑ උඩට යනවා. ඒ කියන්නේ මේක අපි ඉස්සරහට යනවා. එතකොට මෙන්න මේ තන්තු කොටස උඩට යන්න පුළුවන්. ඒක උඩට ගියාම පස්සේ මෙතනින් පාත් වෙනවා. හැබැයි මෙතනින් පාත් වෙනකොටම මේක අපි ඉස්සරහට යන නිසා මේක උන්නේ මෙහාට වෙනවා. මේක මෙහාට යනවා මේ ස්කන්ධෙන් පහළට එන ගමන් මේ පැත්තට චලිත වෙනවා. ඒ කියන්නේ මෙයා සිරස්වත් තිරස්වත් දෙදිශාවට චලිත වෙනවා. ඉතින්
ඉතින් එතෙන්දී එයාගේ තෝරණය මෙන්න මේ වගේ මේ සිරස් සහ තිරස් තොරණ දෙක ඇසුරින් අපිට ලබා ගන්න පුළුවන්. හරි. දරුවෝ ගාන හදා ගන්න වීඩියෝ එකේ මාතෘකාව පුතේ ගාන හදා ගන්න. හරි මොනවා හරි ගැටලු තිබුණොත් පුතේ අපිට ටෙලිග්‍රෑම් ගෲප් එකට හෝ මට ටෙලිග්‍රෑම් වලින් මෙන්න මෙසේජ් එකක් දාලා අහන්න. අපි ඒව නැවත සාකච්ඡා කරමු. හරි. දරුවනේ අපි යමු ඊළඟ ගානට බලන්න 8 වෙනි ගාන. හරි බලන්න පුතේ 8 වෙනි ගානේ කියනවා පුතේ 4යින් ස්කන්ධය නිශ්චල වීමට නම් තන්තුවේ එන්නේ සිටින 6යින් ස්කන්ධයක් සහිත වඳුරා. මොකක්ද කරන්න ඕන කියලායි ගානේ කරන්නේ. මේ 4යින් ස්කන්ධය පුතේ නිශ්චලවයි තියාගන්න ඕන. අපි පුතේ මෙයාට බලන්න. මේ 4යින් ස්කන්ධය මත පුතේ පහළ තියාගන්න කරනවා 4mg බලය. right. 6යින් වඳුරා මත පුතේ පහළ තියාගන්න වෙනවා 6mg බලය. හරි. ඉතින් පස්සේ අපි නිකන් හිතමු වඳුරා තන්තුව මත T බලයක් විතරම කියන්නේ. වඳුරා තන්තුව පහළට අදින විතර T බලයනේ. නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව ඒ වඳුරා මත ඉදරට ඇති වෙනවා T බලය. ඉතින් මේ T බලය නිසා කප්පිය මත පහළට T බලයක් ඇති වෙනවා. අන්තිම මේ කෙලවර T බලයක් ඇති වෙනවා. මේ කප්පිය මත තන්තුව මගින් T බලයක් ඇති වෙනවා. මෙතනත් T බලයක් ඇති වෙනවා. ඒ වගේම පුතේ මෙතනත් T මේ කප්පිය සම්පූර්ණතාවය සලකුණු TT 2T පහළට එනකොට කප්පිය කේන්ද්‍රයේ මේ තන්තුව විසින් ඇති වෙන 2T බලයක් විදිහට ඒ වගේම මේ තන්තුව විසින් මේ ආධාරය මත පහළට 2T බලයක් ඇති වෙනවා. මේ කප්පිය මත පුතේ ඉහළට TT 2T තියෙනවා. එහෙනම් පුතේ කප්පිය සම්පූර්ණතාවය මෙතන පහළට 2T ඇති වෙනවා නම් එහෙනම් මේ ස්කන්ධය මත මේ තන්තුව වගේ ඉහළට 2T ඇති වෙනවා. හරි. දැන් පුතේ මේ ගාන හරි සරලයි. මේ ස්කන්ධ නිශ්චලව තියෙනවා හරි සරල දෙයක් නෙවෙයි. ස්කන්ධ නිශ්චල වෙනවා නම් යාම තසුතුරුත බලන්න තිබෙනවා. ඉහළට බල පහළට බල සමාන වෙනවා. එහෙනම් මෙන්න බලන්න. 4යි m ස්කන්ධය. 4යි m ස්කන්ධය නිශ්චල වීමට නම් මොකද වෙනවද? ඉහළට බල පහළට බල සමාන ඉහළට බල සමානයි පහළට බල. ඉහළට තියෙනවා පුතේ 2T පහළට තියෙනවා 4mg. සුළු කරලා පුතේ T සමානයි 2mg කියලා පුතේ කියලා. T සමානයි 2mg වෙනවා. එහෙනම් පුතේ වඳුර මත ඉහළට තියෙනවා 2mg බලය. වඳුර මත ඉහළට තියෙනවා 2mg බලය. ඇයි? T බලය වඳුර මත තියෙන්නේ. එහෙනම් වඳුරට ඉහළට x සමානයි මේ දැන්. බලන්න අපි හිතමු වඳුරා ඉහළට යනවා කියලා. ඒ තොරනේ ඉහළට x සමානයි මේ දැම්මොත් පුතේ ඉහළට තියෙනවා යාට t පහළට ඍණ 6යි mg සමානයි ma ස්කන්ධය පුතේ 6යි m ත්වරණය අපිට වඳුරා ඉහළට යන ත්වරණය අපි සිම්පල් a කියලා ගත්තේ. බලන්න පුතේ ස්කන්ධය 6යි වඳුරාගේ ත්වරණය සිම්පල් a කියලා ගත්තේ. පුතේ අපි ත්වරණය සමහරයක් වෙනවා. t ගේ අගය පුතේ මට ආව කියන්න t සමාන 2mg සුළු කරොත් පුතේ වෙනවා 2mg ඍණ 6යි mg සමානයි 6යි ma. ඉතින් පස්සේ මම මේ හැටි සුළු කරන්න පටන් ගන්නවා. 2mg ඍණ 6යි mg සුළු නම් පුතේ ඍණ 4යි mg සමානයි 6යි ma. පුතේ m to m කැපිටල් යනවා 4යි 6යි සුළු 2 බෙදීම 3යි ඍණ g කියලා ඒ සමහරයක් කරනවා. හැබැයි මේ a ඉහළට දැම්මොත් මොකද අපි සමීකරණය ඉහළට දැම්මේ ඒ තොරණේ සැලකුවේ පුතේ ඉහළට. ඒ කියන්නේ පුතේ ඍණ 2 බෙදීම 3යි තොරණේ ඉහළට. එහෙම නැත්නම් පුතේ ඔක අපි ලියන්න පුළුවන් මේ විදිහට පහළට 2 බෙදීම 3යි g එන්න මේක කියනවා ඉහළට 2 බෙදීම 3යි g මන්දනයකින් එහෙම නැත්නම් ඉහළට 2 බෙදීම 3යි g ඍණ ත්වරණයකින් එහෙම නැත්නම් අපිට කියනවා පහළට 2යි g බෙදීම 3 ත්වරණයකින් වඳුරා චලිත වෙනවා. මෙන්න මේ ස්කන්ධය නිශ්චල වෙනවා. ඉතින් අපි මේ ගාන තර්ක කරේ පුතේ මෙතනින් පටන් ගත්ත ස්කන්ධ නිශ්චල වෙනවා.
හරි සරලයි. එයා මත ඉහළට තියෙන බල පහළට තියෙන බලවලට පුතේ සමාන වෙන්න ඕන. එහෙනම් පුතේ අපිට උත්තරේ ගන්න පුළුවන් බලන්න. වාක්‍යය කියනවා 2 g බෙදීම 3 ත්වරණයකින් 15 කරගන්න යුතුය. 2 g බෙදීම 3 ත්වරණයකින් 15 කරගන්න යුතුය. එහෙනම් පුතේ උත්තරේ සිම්පල් e පමණක් සත්‍ය වේ කියන එක අපිට ගන්න පුළුවන් නේද? මෙහෙම උත්තරයක් තිබුණා නේද? ඍණ 2 g බෙදීම 3 ත්වරණයකින් ඉහළට ගලජ වෙන්න ඕන කියලා තිබ්බත් උත්තරේ හරි. 2 g බෙදීම 3 මන්දණයෙන් ඉහළට ගලජ වෙන්න ඕන කියලා තිබ්බත් උත්තරේ හරි. ඉතින් ඒ වගේ උත්තර දෙකක් දෙන්න. එහෙනම් e වාක්‍ය පමණක් සත්‍ය වේ කියලා අපිට ගන්න පුළුවන්. රයිට්. හරි. අපි යමුනේ 9 වෙනි කාරණාවට. දරුවෝ බලන්න 9 වෙනි ගානේ කියනවා නෙළුම් කුරුණේ වූ හදිසි ගැනීමක් හේතුවෙන් ඉහළ පහළ සිටි ස්කන්ධ 60ක් වන මිනිසෙක් කම්බයක් ආධාරයෙන් පහළට පැමිණෙන උත්සාහ කරනවලු. මෙතෙන්දී කියනවා කඹේ වේදක ආතති නිව්ටන් 450 නම් මිනිසාට ආරක්ෂාකාරී පහළට ලිස්සිය හැකි උපරිම ත්වරණය නෙවෙයි පුතේ මෙතන වචන වැරදි. උපරිම කියන වචනේ නෙවෙයි එන්න ඕන අවම කියන එකයි. හරි. අවම ත්වරණය විතර යන්නේ. දැන් පුතේ බලන්න මිනිස්සෙගේ ස්කන්ධ කිලෝග්‍රෑම් 60යි. ඒ නිසා පුතේ යාමත පහළට ක්‍රියාත්මක වෙනවා නිව්ටන් 601 බලය. හරි. දැන් මේ මිනිස්සු තන්ත්‍රයේ එල්ලීලා ඉන්නේ නිව්ටන් 601 බලයක් ක්‍රියාත්මක වෙනවා. ඒතර මේ මිනිස්සු තන්ත්‍රයේ එල්ලීලා ඉන්නේ කියන්නේ පුතේ මේ මිනිස්සයා මත මේ මිනිස්සු තන්ත්‍රය අල්ලගත්තේ නම. දරුවෝ නිකන් හිතන්න අපි මොකක් හරි මෙහෙම අල්ලගෙන අපි මොකක් හරි එල්ලීලා ඉන්නවා කියන්නේ පුතේ අපේ අත්මගින් එයා ඇදෙන්නේ පහළට. ඒ කියන්නේ අපේ අත්මගින් මේ තන්තුව මත බලය ඇති වෙන්නේ පහළට. මේ මිනිස්සයා වගේ තන්තුව මත බලය ඇති වෙන්නේ පහළට. ඒතකොට නිව්ටන්ගේ තුන්වෙනි නියමන අනුව මිනිස්සයා මත බලය ඇති වෙන්නේ ඉහළට. දැන් දරුවෝ අපිට කියනවා කඹේ වේදකාතති 450 නම් මිනිසාට ආරක්ෂාකාරී පහළට ලිස්සියෙන් උපරිම තරම. ඒ කියන්නේ පුතේ මේ කඹේ නිව්ටන් 450ට වඩා වැඩි ආතතියක් ඇති වුණොත් මේ කඹේ කැඩෙනවා. මොකද වේදක ආතතිය නිව්ටන් 450යි. දැන් පුතේ අපි බලමු මේ මිනිස්සයා පහළ වෙන තොරතුරු අපි හිතමුකෝ සිම්පල් ඒ කියලා මිනිසාට පුතේ පහළට දැම්මොත් F සමානයි ma පහළට පුතේ කියනවා නිව්ටන් 600ක් ඍණ t සමානයි ස්කන්ධය කිලෝග්‍රෑම් 60 වාරයක් ත්වරණයයි. දැන් බලන්න පුතේ තීට ගන්න පුළුවන් උපරිමාගය තමයි මේ නිව්ටන් 450 කියලා කියන්නේ. නිව්ටන් 450 නේ පුතේ මේ තන්ත්‍රය කැඩෙන්නේ. ඒ කියන්නේ t මේ මිනිස්සයාට මේ කඹේ අල්ලලා තමාමත ඉහළට ඇති කරගත හැකි උපරිම බලයක් එනම් නිව්ටන් 450. මිනිස්සයාට කඹේ මත ඇති කරන්න පුළුවන් උපරිමාගයත් 450යි. ඒක අනිත් පැත්තට ගත්තොත් මිනිසා මත ඉහළට ඇති කරගත හැකි උපරිම බලයක් නිව්ටන් 450යි. බලන්න මෙයාගේ අගය වැඩි වෙනකොට මෙයා වැඩි වෙන විට t වැඩි වෙන විට පුතේ බලන්න 600න් t පදේ අඩු වෙලා 600න් මේ පදේ අඩු වෙලා එන උත්තරේ තමයි 61ට සමාන වෙන්නේ. 600න් මේ පදේ අඩු වෙලා එන උත්තරේ තමයි 61ට සමාන වෙන්නේ. එතකොට මෙයාගේ අගය එන්න වැඩි වෙනවා කියන්නේ 600න් මේ පදේ වැඩි වුණාට පස්සේ 600න් මේ පදේ අඩු වුණාට පස්සේ ඉතුරු වෙන අගය අඩු වෙනවා. කියන්නේ මෙයා වැඩි වෙනවා කියන්නේ මෙතන ඉතුරු වෙන සමස්තය අඩු වෙනවා. ඒ සමස්තය සමාන වෙන්නේ 60යිට. ඒ කියන්නේ 60යි කියන අගේ ඉන්න අඩු වෙනවා. ඉතින් එතෙන්දී 60 කියන පදේ උත්තේ නියතයක්. එහෙනම් අඩු වෙන්න පුළුවන් a. t වැඩි වෙන විට a ගේ අගය අඩු වෙනවා. එහෙනම් මම මේක කියන්න පුළුවන් t උපරිම. t ගේ උපරිම අවස්ථාවේදී a ට එන්නේ අවම අගය. එහෙනම් මේ විදිහට මේ සමීකරණ මම වෙනස් කරන්න 600 ඍණ t ගේ උපරිමාර්ථය t උපරිම සමානයි 60 වාරයක් a ගේ t උපරිම අවස්ථාවේදී a ට එන්නේ එයාගේ අවම අගය. ඉතින් අපි ගානේ හඳුන්වනවා a ට එන අවම අගය. දරුවෝ බලන්න t උපරිම අගය මේ තන්ත්‍රය ඇති වෙන පුළුවන් උපරිම අගය තමයි පුතේ නිව්ටන් 450 කියලා දෙන්නේ තියෙන්නේ. එහෙනම් 600 ඍණ 450 වාරයක් 60යි අවම සුළු මෙතන මොකද 150යි 60න් බෙදුවොත් අවම
මරණ දරුවනේ බිඳුවක් කැවෙනවා 3ට බෙදුවොත් අපිට එනවා ඒ අවම සමානයි 3ට බෙදුවොත් පුතේ 5 බෙදීම 2යි කියලා 5 බෙදීම 2යි ms ඍණ 2 කියලා. හරි එහෙනම් මේ පුතේ මොදින් කල්ප කරලා නම් හරි ලේසි උත්තරේ ගන්න පුළුවන් ගැටලුවක්. හරි. අපි යමු පුතේ එහෙනම් ඊළඟට හරි දැන් බලන්න ස්කන්ධයේ m ද පෙත්තකට කැපිටල් R දවන භ්‍රමණතල රෝටර් බ්ලේඩ් 4ක් තියෙනවා ඩ්‍රෝන් එකක් යන පුතේ ලස්සන ගානක් දීලා තියෙනවා. පුතේ බලන්න මේ ගානේ පොඩි අඩුපාඩුවක් වෙලා තියෙනවා. මේ සිම්පල් D කියන්නේ කවුද කියලා දීලා නැහැ. මේ සිම්පල් D කියලා කියන්නේ පුතේ වාතයේ ඝනත්වය. සිම්පල් D කියන්නේ වාතයේ ඝනත්වය. වාතයේ ඝනත්වය. පුතේ බලන්න මේ ගානේ මෙන්න මේ වගේ පෙති රෝටර් බ්ලේඩ් 4ක් තියෙනවා මේ ඩ්‍රෝන් එකකට. පුතේ මේ ඩ්‍රෝන් එක උඩ යන්නේ කොහොමද? ඩ්‍රෝන් එකක් හෙලිකොප්ටරයක් දැන් මේක අපි හෙලිකොප්ටරයක් කියලා නම් අපි කතා කරලා සිද්ධාන්ත පන්තියේදී. පුතේ මේකේ මේ පෙති කැරකෙනකොට හරි මේ පෙති කැරකෙනකොට පුතේ මේ පෙති මත ඉහළට බලයක් සපයා ගන්න මෙයා ක්‍රම දෙකකට. එකක් තමයි බර්නෝලි මූලධර්මය ඇසුරේ. හරි. නමුත් මේ වගේ බ්ලේඩ් එකකට බර්නෝලි මූලධර්මය යෙදෙන චුට්ටක් සංකීර්ණයි. ඒ නිසා අපි ඒක කතා කරන්නේ නැහැ. හරි. මේකේ කැරකෙන පෙත්තකට බර්නෝලි අපි දාන්නේ නැහැ මෙතෙන්දී. හරි. අපි මෙතෙන්දී කතා කරන්නේ පුතේ ගම්‍යතා සංස්කෘතිය ඇසුරින් ඇති කර ගන්නා බලය ගැන විතරයි. හරි. එහෙම නැත්නම් පුතේ සාමාන්‍යයෙන් ඔය රෝටර් බ්ලේඩ් එකක් ගත්තට පස්සේ ආගේ වක්‍රතාවය නිසා මම පන්තියේ දින පුතේ වල හෙලිකොප්ටරයක පොඩි පෙත්තක් ගෙනල්ලා බෙන්නුවා. ඒකේ තියෙන වක්‍රතාවයත් එක්ක බර්නෝලි ඇති කරලා බර්නෝලි හරහත් මෙයා අන්තර් විතර බලයක් ඇති කරගන්නවා. නමුත් අපි මෙතෙන්දී කතා කරන්නේ පුතේ ගම්‍යතාවය වෙනස් වීම මගින් ඇති කර ගන්නා බලය ගැන විතරයි. බලන්න ඕනේ මෙන්න මේ පෙත්ත මේ අතර මෙහෙම කැරකිලා එනකොට මේ අතර කැරකිලා එනකොට මේ හරිය නිශ්චල තියෙන වායු අංශයක් මෙන්න නිශ්චල තියෙන වායු අංශයක් එක් ගැටීමක් සිද්ධ වුණා මෙන්න මෙතන රෝටර් බ්ලේඩ් එක භ්‍රමණතලය මෙතන එතකොට මෙන්න මේ ගැටීමක් සිද්ධ වුණාට පස්සේ අපි හිතනවා මෙන්න මේ ගැටුණු වායු අංශය පහළට යනවා කියලා v වේගයෙන් මේ v වේගයෙන් පහළට යනකොට පුතේ මේ අනිශ්චිතතාවයේ ඉතින් දැන් යනවා පහළට v වේගයෙන්. ඉතින් මොන v වේගයෙන් යන්න නම් මොකද වෙන්න ඕන? එයාගේ ගම්‍යතාවය වෙනස් වෙනවා. එයාගේ ගම්‍යතාවය වෙනස් වෙනවා කියන්නේ පුතේ එයා මත ඇති වෙලා තියෙනවා පහළට බලයක්. එයා මත පහළට බලයක් ඇති වෙලා තියෙනවා. නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව පුතේ පෙත්ත මත ඉහළට බලයක් ඇති වෙලා තියෙනවා. මේක පුතේ මීට වැඩිය සංකීර්ණ විදිහකට අපිට හිතන්න පුළුවන් මෙන්න මෙහෙම වඩා හොඳයි එහෙම හිතන්න පුළුවන්. නමුත් මේ ගැටලුවට එහෙම හිතන එක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මේ බලන්න දරුවනේ මේ වායු වර්ණ ඇවිල්ලා අපි රෝටර් බ්ලේඩ් එක ගිහිල්ලා තමයි පුතේ වායු වර්ණ ගැටෙන්නේ. නමුත් බ්ලේඩ් එකට සාපේක්ෂව භ්‍රමණ තලයට සාපේක්ෂව හිතුවොත් වායු වර්ණ ඇවිල්ලා ගැටිලා මේ දිශාවට විසි වෙනවා. තලයට ලම්බ දිශාවට විසි වෙනවා. මෙන්න මේ පෙත්ත මත ඇති වෙන බලය පුතේ ඇති වෙන්නේ පෙත්තට ලම්බව මෙහෙම. පෙත්තට ලම්බවයි. එතකොට වායු වර්ණ මත ඇති වෙන්නේ පෙත්තට ලම්බවයි. දැන් පුතේ ඔන්න ඔය බලයෙන් එක සංරචකයක් තමයි වැය වෙන්නේ. එක සංරචකයක් තමයි යොදාගන්නේ ගුවන් යානයේ ඉහළට යාමට අවශ්‍ය බලය විදියට. අනිත් සංරචකය වැය වෙනවා පුතේ ඔය පෙත්ත කැරකෙනවට විරුද්ධව කරන්න කාර්යය කියන්නේ. දැන් පෙත්ත මේ පැත්තට කැරකෙනකොට පුතේ මෙන්න පෙත්ත මත මේ අතර බලයක් ඇති වෙනවා. ඒ බලයට විරුද්ධව තමයි මෝටරය. එහෙම නැත්නම් එන්ජින් එක මගින් කාර්යය කරන්නේ. එන්ජින් එක මගින් කරන කාර්යය කරන්නේ මෙන්න මේ බලයට විරුද්ධව. හරි. මෙන්න මේ බලයට විරුද්ධවයි ඩබල් ඩෑෂ් කියලා කාර්යය කරන්නේ. ඉතින් මම මේ ටික ඔක්කොම සලකන්නේ නැතුව එක සැරේට ගුවන් යානයේ එහෙම නැත්නම් ප්ලේට් එක මත ඉහළට ඇති වෙන බලයට විතරක් සලකලා ප්‍රකාශ කරගත්තා. මොකද ගැටලුවේ අපි අහන්නේ පුතේ යානයේ සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා පෙති මගින් වාතය පහළට තල්ලු කළ යුතු වෙන්නේ. කියන්නේ මේ වේගය ගැන යන්නේ. ඉතින් මෙතෙන්දි වේගය තියෙන්නේ පහළට නෙමෙයි
හරි. ඉතින් මේවත් එක්ක සලකුවොත් අපිට මේ ගාන අපේ මට්ටමේදී හදන්න බෑ. මොකද මෙතනින් එහාට වායු ධාරා ආකූල වෙලා යන්නේ. අනාකූල විදිහට නෙමෙයි. ඉතින් මේ වගේ අපි සරලව හිතුවොත් මෙහෙම ගැටිලා මේ ගැටුම නිසා ගම්‍යතාව වෙනස් වෙනවා. වායු අංශ නිශ්චල වෙන්නේ දැන් මෙහා v වේගයෙන් යනවා. නිශ්චල වෙන්නේ වායු අංශ v වේගයෙන් යනවා. ඒ කියන්නේ වායු අංශ ගම්‍යතාව වෙනස් වෙලා ඒක වායු අංශ මොකද බලයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. නිව්ටන් තුන්වෙනි නම් එහා සමාන බලයක් පහළොවත් ඉහළට ක්‍රියාත්මක වෙනවා. එතකොට බලන්න. එතකොට පොතේ ඔය කියන ඩ්‍රෝන් එක මේ වගේ මේ වගේ පෙති හතරක් තියෙන පොතේ හතර ගන්න. එතකොට මේ පෙති හතර මත ඉහළට F ඉහළට F ඉහළට F ඉහළට F බල හතරක් ක්‍රියාත්මක කරනවා. ඩ්‍රෝන් එකේ බල mg නම් mg ට ඔය F බල හතර සමාන වුණාට පස්සේ උදේ ඩ්‍රෝන් එක ඉහළ යන්න පටන් ගන්නවා. හරි. ඉතින් යානේ සමතුලිතතාවය කියන්නේ යා මට්ටමක සමතුලිතතාවය තියෙන යන්නේ. ඉතින් අපි හොයන්නේ මෙන්න මේ බල හතර වෙලා ඒ බල හතර mg ට සමාන කරන්නේ මේ යන්නේ. හරි. ඉතින් උඩ මේ අපි සංකීර්ණ විදිහට හිතන්න යන්නේ නැහැ. මෙන්න මේ සරල විදිහට හිතලා අපි මේ උත්තරේ ගන්න යන්නේ. දැන් උදේ වායු අංශුවක ප්‍රවේගය නිශ්චලතාවය සිට v දක්වා වැඩි කරනවා. එතකොට පුතේ අපිට ගම්‍යතා සංස්කෘතිය දාන්න කියනවා. ගම්‍යතා සංස්කෘතිය දාන්න කියොත් පුතේ ගුවන් යානයේ තටුවක් මත නැත්නම් මේ රෝටර් බ්ලේඩ් එකක් මත ඇතිවෙන බලය අපිට ලියන්න පුළුවන් මේ විදිහට. F සමානයි ඩෙල්ටා mv බෙදීම t කියලා ගම්‍යතා වෙනස බෙදීම කාලය. හරි. එතෙන්දී පුතේ m වාරයක් ඩෙල්ටා v කියලා ලියන්න ප්‍රවේග වෙනස කාලයයි. ඔය විදිහට හොයලා f හොයන්න යන්නේ. බලමු දරුවනේ වායු අංශුවකට ලැබෙන වේගය තටුව සමග ගැටුමෙන් පසු වායු අංශුවකට ලැබෙන වේගය v නම් ගැටුමෙන් පසු වායු අංශුවකට ලැබෙන වේගය v නම් තත්පරයකදී පුතේ ඒ වායු අංශුවක් ගමන් කරන දුර වෙන්නේ කොච්චරද? තත්පරයකදී වායු අංශුවක් ගමන් කරන දුර වෙන්නේ පුතේ v දුර. එහෙනම් තත්පරයකදී මේ ගැටුම නිසා මේ රෝටර් බ්ලේඩ් එකේ කැරකෙවිලා තත්පරයකදී ඇති වෙන ගැටුම් සංඛ්‍යාව නිසා පහළට තල්ලු වෙන වාත ස්කන්ධය උතේ මට මෙන්න මේ වගේ සිලින්ඩරාකාර කොටසක් දකින්න පුළුවන්. මෙන්න මේ සිලින්ඩරාකාර කොටස තුලින් මට දකින්න පුළුවන් මේ රෝටර් බ්ලේඩ් එක එකක් කැරකෙවිලා පහළට තල්ලු කරන වාත ස්කන්ධය. එක අංශුවක ලැබෙන වේගය v නම් තත්පරයකදී ඒ අංශු v දුරක් ගමන් කරනවා. ඒතකොට මෙන්න මෙච්චර පරිමාවක් තුල ඉන්න වායු අංශුව මේ රෝටර් බ්ලේඩ් එක වලින් පහළට තල්ලු කරන කොච්චර කාලයකද? තත්පරයකදී. එහෙනම් දරුවනේ අතන ස්කන්ධය m වෙනවා. m සඳහා මට අගයක් මෙතනින් ගන්න පුළුවන්. අපි දන්නවා පුතේ m සමානයි. m සමානයි v රෝ පරිමාව වාරයක් හරස්කර වර්ගඵලය. පරිමාව ලියන්න හරස්කර වර්ගඵලය වාරයක් උස වාරයක් ඝනත්වය පුතේ වාතයේ ඝනත්වය d කියලා දීලා තියෙනවා. හරස්කර වර්ගඵලය බලන්න පුතේ රෝටර් බ්ලේඩ් එකේ අරය අපිට දෙනවා කැපිටල් R කියලා. එහෙනම් පුතේ එයා පිළිසරණ වර්ගඵලය මට ලියන්න පුළුවන් 5R වර්ගය. එතකොට මේ වාත කඳේ දිග v තත්පරයකදී තල්ලු කරන වාත කඳේ දිග v. එහෙනම් පුතේ මේ ආකාර සිලින්ඩරයත් එක්ක සැලකුවොත් උස h වෙනකොට මට v යොදන්න පුළුවන් බරයක් d. එහෙනම් මට එනවා 5R වර්ග vd කියලා පුතේ. තත්පරයකදී පහළ මේක වෙනවා. ඕකේ. ඒක වෙන්නේ. ඕකේ. එහෙනම් පුතේ මට එනවා තත්පරයකදී පහළට තල්ලු කරන වාත ස්කන්ධය සහ ප්‍රකාශ වෙන මේ විදිහට 5r වර්ග vd කියලා. ඔන්නෝචර වාත ස්කන්ධය පුතේ තත්පරයකදී මේ රෝටර් බ්ලේඩ් එකේ පහළට තල්ලු කරනවා. දැන් පුතේ අපි ස්කන්ධය ගන්නවා. එහෙනම් අපිට පුළුවන් මේ සමීකරණයට අගයන් ආදේශ කරන්න. එහෙනම් මෙන්න
m සමානයි m වෙනකොට මට ලියන්න පුළුවන් 5r වර්ග vd ඩෙල්ටා v ප්‍රවේග වෙනස. අවසාන ප්‍රවේගය v ආරම්භ ප්‍රවේගය බිඳුවයි ගත වෙච්ච කාලය තත්පරයයි. එහෙනම් සුළු කරාම f සඳහා මොන අගයක් වෙනව බලන්න 5r වර්ග v වර්ග d කියලා. ඔන්න පුතේ එක ප්ලේට් එකක් මත ඉහළට ඇති වෙන බලයයි මේ අපි හෙව්වේ. එක ප්ලේට් එකක් මත ඉහළට ඇති වෙන බලයයි අපි මේ හෙව්වේ. එතකොට පුතේ මෙන්න අපේ ඩ්‍රෝන් එක තියෙනවා මෙතන. එහෙනම් අපේ ඩ්‍රෝන් එක මත පුතේ ගත්තොත් ඒ වගේ බල කීයක් හට ගන්නවද? රෝටර් ප්ලේට් හතරක් තියෙනවා. ප්ලේට් හතරක් තියෙනවා කියන්නේ පුතේ හතර මත ඉහළට ඔය වගේ බල හතරක් ඇති වෙනවා. එහෙනම් අපෙන් ගැටලුවේ අහන්නේ යානය සමතුලිතව පවත්වා ගැනීමට. යානය සමතුලිතව පවත්වා ගැනීමට නම් දෙපැත්ත වෙන්න ඕන ඉහළට බල සමාන වෙන්න ඕන පහළට බලවලට ඉහළට එනවා පුතේ මෙන්න මේ වගේ බල හතරක් F වාරයක් 4 පහළට තියෙනවා mg. ඉතින් F වාරයක් 4 කියන්නේ 4යි 5r වර්ග v වර්ග d සමානයි mg. ධර්මයේ අවසාන වශයෙන් අහන්නේ v සඳහා ගියා මම එක සැරේම v උත්තර කරන්න දෙන්නේ. මේ බලන්න v වර්ග සමානයි මට ලියන්න පුළුවන් පුතේ mg බෙදීම 4යි 5r වර්ග d කියලා. ධර්මයේ මෙතන තවදුරටත් v සුළු කරලා v සමානයි බලන්න පුතේ 4 වර්ගමූල ලකුණේ එළියට දෙක කියලා ගන්න පුළුවන් r උච්චන්න පුළුවන් එහෙනම් 2යි r වර්ගමූල ලකුණේ එළියට එනවා වර්ගමූල ලකුණ ඇතුලේ mg බෙදීම 5d කියලා පුතේ අපි උත්තරේ mg බෙදීම 5d කියනවා. ඒ කියන්නේ මේ ප්ලේට් එකක් කරකිය යුතු වේගය ගුවන් යානයේ මේ ඩ්‍රෝන් යානය සමතුලිතව තියාගන්න. ඩ්‍රෝන් සමතුලිතව තියාගන්න පුතේ එහෙනම් මේ පෙත්තක් කරගෙනවා මෙන්න මෙච්චර වේගයකින්. හරි. දරුවෝ මේක ගොඩක් සංකීර්ණ විදිහට හිතන්න එපා පුතේ. ගණිත ශාස්ත්‍රයෙන් සරලව හිතන්න. පෙත්ත කැරකෙනවා මෙහෙම. පෙත්ත මෙහෙම කැරකෙනකොට පුතේ පෙත්ත මගින් වායු අංශු ගැටිලා පහළට තල්ලු වෙනවා කියලා හිතන්න. පැත්තට තල්ලු වෙන එකේ සංරචක කරගෙන සංරචක සමතලක් දාලා හදන්න පුළුවන් ගැටලුවක් නැත්නම් මේ අතර සමීකරණ ලිව්වොත් එන්නේ මේ උත්තරේ තමයි. හරි. නමුත් ඉතින් එහෙම සලකන්න යන්න අවශ්‍ය නැහැ. අපි මේ අතර සමීකරණ ලියන නිසා එක සැරේම මම වායු අංශු තල්ලු වෙද්දී පල්ලෙහාට වායු අංශු මත බලය පහළට. ඒතර නිව්ටන්ගේ තුන්වෙනි නියම නම් පෙත්ත මත තියෙන බලය ඉහළට කියලා සලකලා තමයි මේක හදාගෙන ගියේ. හරි. සංරචක කරගෙන සලකන්න ගියේ නැහැ. හරි. එතකොට පුතේ වායු අංශුව ආරම්භයේදී නිශ්චලතාවයේ තිබුණා. මෙන්න නිශ්චලතාවයේ තියෙන වායු අංශුව මෙහෙම ඇවිල්ලා තලුව ගැටුනම මේ නිශ්චලතාවයේ තියෙන වායු අංශුවේ ප්‍රවේගයක් ගන්න යා v වේගයෙන් පහළට විසි වෙනවා. ඒ කියන්නේ වායු අංශුවේ ගම්‍යතාවය වෙනස් වුණා. ඒ කියන්නේ යාමත සම්පූර්ණ බලයක් ඇති වුණා. ඒ නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව එහා සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බලයක් තටුව මත ඉහළට ඇති වෙනවා. එතකොට මේ වායුවල විශාල ප්‍රමාණයක ගැටීම් ඇති වෙනකොට වායුවල විශාල ප්‍රමාණයක ගැටීම් ඇති වෙනකොට මේ විදිහට පුතේ වායුවල පහළට තල්ලු වෙනවා වගේ නිව්ටන්ගේ තුන්වෙනි නියම අනුව පෙත්තම ඇති වෙන ඉහළට බලය නිසා මේ ඩ්‍රෝන් යානය ඉහළට ඉස්සෙන්න පටන් ගන්නවා. එතෙන්දී ගමතා එතෙන්දී ඇති වෙන බලය එක්ක යන පුළුවන් පුතේ ගමතා වෙනස ගත වෙච්ච කාලයෙන් බෙදුවට පස්සේ ගමතා වෙනස හොයන්න ගියාම ස්කන්ධය පිළිබඳව මට ගැටලුවක් ආවා. මම එතෙන්දී පුතේ තත්පරයකදී චලනය වෙන තත්පරයකදී සිදුවෙන ඝටන ප්‍රමාණය අරගෙන ස්කන්ධවල ප්‍රකාශනයක් ගත්තා. මේ බලන්න. එතන මේ වායු අංශු නිශ්චලතාවයේ ඉඳලා v දක්වා ප්‍රවේගය වැඩි කර ගන්නවා. ඝටනයෙන් පස්සේ v වේගයක් ගන්නවා. එතකොට පුතේ මෙයාලා ආරම්භයේ නිශ්චලතාවයේ හිටියේ ඝටනයෙන් පස්සේ v වේගයක් ගත්තා. තත්පරයක කාලයක් සලකුවොත් මෙන්න මේ ගැටලුව අංශුව තත්පරයකදී v දුරක් ගමන් කරනවා. එතකොට තත්පරයකදී ආ v දුරක් ගමන් කරනකොට ඊට පස්සේ ගැටලුව එක්කම ඊට පස්සේ ගැටලුව එක ආදී ලෙස මෙන්න මේ ෆයිආර්ක වර්ගඵලයකින් යුත් v උසකි සිලින්ඩරයක පරිමාණයට සමාන වායු අංශ ප්‍රමාණයක ගම්‍යතාවය වෙනස් කරලා තියෙන කවුද මෙන්න මේ ප්ලේට් එක. හරි. එතන පුතේ අපි එක තරුවක් එක රෝටර් ප්ලේට් එකක් මත ඇති වෙන බලය හොයාගත්තා. ඒ එකක් මත ඇති වෙන බලය හොයාගත්තේ. ඉතින් ඩ්‍රෝන් යානයේ ඒ වගේම හතරක් තියෙනවා උඩට. ඉතින් එහෙනම් එක් බල හතරක් ඉහළට තියෙනවා. එයාගේ බල පහළට එනදී යානය සමතුලිතව පවත්වා ගැනීමට නම් ඉහළට බල පහළට බල වලට සමාන
වෙන්න ඕන. එතනින් පුතේ අපිට මෙන්න මේ අවසන් උත්තරයට යන්න පුළුවන් වුණා. රයිට්. හරි. දරුවෝ වීඩියෝ එක නවත්තලා මේක සදා ගන්න පුතේ. අපි සිද්ධාර්ථ කොටසක වීඩියෝ එකක් දෙන්නම්. දැන් අපිට ආයතනයේ සිදුවුණු තාක්ෂණික දෝෂයක් නිසා අද දිනේ පන්ති අපිට කරන්න බැරි වුණා. ඒ නිසා තමයි පුතේ මේ වීඩියෝ එක හදලා දාන්නේ. මොකද ආයතනයේ ප්‍රශ්නයක් හෝ වෙනයම් හෝ ප්‍රශ්නයක් නිසා ඔබට පාඩුවක් වෙන්න දෙන්න බැරි නිසා. හරි. හරි. දරුවෝ එහෙනම් මේ ගණන් එක කොහොම හදන්න ගැටලු තියෙනවා නම් පුතේ ටෙලිග්‍රෑම් එකේ මැසේජ් කරලා අහන්න. හරි. ආයෙත් දරුවනේ